ඒක නමුත් අද මේ ඉරිදා උදෑසන අපි ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල මෙසේ ආරම්භ කරමු. මේ උතුම් මෙත්නෙත් පාමුල ධර්මදේශනාවේ අද සැහැකි දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 7-11 පින්තාලිය පාර ගල්කිස්ස පදිංචි පිලා අබේසේකර මහතා පුතා අබේසේකර දියණිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ සියලු පින්වතුන්ගේ බලාපොරොත්තු යහමින් ඉටු වෙන්නලා අපි ප්‍රාර්ථනා කරමින් මෙසේ ධර්මදේශනාව ආරම්භ. ඉරිදා උදෑසන පාමුල ධර්මදේශනාවේ ගරු දේශිකානන් වහන්සේ ගම්පහ මිරිස්වත්ත හේත්‍යාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පලෝකනා හිමිපාණන් ඉරිදා මෙත්නෙත් පාමුල ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදකාමී ධර්මයේ දිනමුණු සිත්ති වාසනාවන්ත පින්වත්නි, පුෂ්පයක පිරුණු පැණි දකින්නට ලබන්නට පැමිණෙන බමර සමයක් මෙන් දහම් සුගන්ධය යම් තැනක සිට විහිදේ නම් පැතිරේ නම් ඒ උල්පත සොයාගෙන පැමිණෙන සත්පුරුෂයන් අතර අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාද සත්පුරුෂයෝ බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. අපි එවන් සත්පුරුෂ කොට්ඨාසයකටයි සාම්ප්‍රදායානුකූලව පුරාණ චාරිත්‍රානුකූලව ආරාධනාව සිදු කරන්නේ දිව්‍ය බ්‍රහ්ම සමූහයයි කියන කොටස වශයෙන්. අපි හැමෝගෙම ආධ්‍යාත්මික ශක්තිය බලගත් ආශිර්වාදයක් බවටත් බලගත් ශක්තියක් බවටත් අධිෂ්ඨානයෙන් හැමදෙනාම සාදුනාදයක් පවත්වලා දේවතා ආරාධනාවට එක් වෙමු. නිවී දිලන පහනක ගිනි සිලුව වැනි හදවත පිබිදේ සුවය දැනී සඳ වතුරින් දිලෙන රන් පෑ තැටිය වැනි හදවත දිලේවා දිවිදුනි සක්ගේ කාමේත රූපේ ගිරි සිඛර තටේ තාන්තලික් විමානේ දීපේ රත්පේට ගාමේ තරුවන ගහනේ ගේවත් තුන්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු. තිලවග අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ පාද පංකජ අභියස අපේ හදවත් පුෂ්පය පූජා වේවා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා කියන අධිෂ්ඨානයෙන් මේ පද්‍යයට එක්වෙමින් නමස්කාරය සජ්ජායනා කරමින් අනුතුරුව බුදු රජු සකල සතහට මෞතුමිය බුදු රජු සකල සත තුමේකෝ වැනි
නුගුණ තෙදද දිදුලන හිරු මණ්ඩල වැනි සිරිපා වඳිමු බුදු රජෝ ළඟ පුතේකු වැනි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සක්ඛෝසෝ භික්ඛවේ බාලෝ ත්‍රිවිධං විත්තේව ධම්මේ දුක්ඛං දෝමනසං පටිසංවේදේති ලෝතර සසුන් කෙතෙහි ශ්‍රද්ධාවේ බීජ වපුරා ගන්නට රසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරලා තිබෙනවා. ඒ පින්කෙත් අතර අග්‍රවන්නේ භාග්‍යවතුන් වහන්සේ බව පින්වත් ඔබ දන්නවා. නමුත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මහණෙනි යම් ශ්‍රද්ධාවේ බීජය ගොඩනගාගෙන හදවත තුළ දෝතත එතුලින් ඉපදුණු යම් භෝග සම්පතක් ඇතිව කෙනෙක් බුදු පුදට ලං වෙනවා නම් මම අනුමත කරන්නේ මා වෙත පමණක් විදීම මහත්ඵල වනවා කියා නොවේ. එදා මහා ප්‍රජාපති ගෞතමිය ගැන කල්පනා කළාම එතුමිය ඉතා සිනිඳු වස්ත්‍රයක් කපෝ පොළොන්ගෙන නෝල්වියා වස්ත්‍රයක් තම දෝතින්ම සාදාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පුදාන්නට පැමිණි වෙලාව භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ සංඝේ ගෝතමී දේහි අහංචේව පූජිතෝ භවිස්සා. ප්‍රජාපති ගෞතමීනි සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කරන්න. අහංචේව පූජිතෝ භවිස්සා මේකට මා වෙතත් පූජා කළා වෙනවා. එබඳු අග්‍ර පින්කෙත් අතරත භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නය අග්‍ර වශයෙන් පිහිටුවා වදාළා. පින්නැති ඔබාද ඒ උත්තරීතර හැඟීම හදේ දරාගෙනයි සම්බුද්ධ ශාසනය ඇසුරු නිසුරු කරන්නේ පින්කෙත් සොයා යන්නේ. පැවත වඩින සුපිලිපන් ගරුතර මහා සංඝරත්නයට හැමදාමත් වගේ අදත් අපගේ ගෞරවාදර නමස්කාරය වේවා අපට අවසර වේවා කියලා අධිෂ්ඨාන කර. ඒ වගේම අෂ්ට ගරු ධර්මයන් පිළිගෙන වදාරා සම්බුද්ධ ශාසනයගේ චිරජීවනය ප්‍රාර්ථනා කළ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ඇතුළු සියලු ආර්යෝත්තමයන් වහන්සේලාගෙන් සුපිලිපන්ව අදත් පැවත වඩින උතුම් ගරු කටයුතු මෙහෙණින් වහන්සේලාටත් අපගේ ආශිර්වාදේ වේවා අපටද ආශිර්වාදේ වේවා කියා ප්‍රාර්ථනා කරමු. ලක්වැසි ලෝවැසි උතුම් බෝධිසත්ව ගුණයන්ගෙන් හද පිරිපුන් කරගත් අපේ බෞද්ධ අබෞද්ධ සකල විද දායක දායිකාවන් ඒක රාශී කරගෙන අද කාටත් පොදු දහම් කොටහසක් විවරණය කරගන්නටයි මේ වෙලාවේ මේ ධර්ම මාධ්‍යවත් සවන්පත් මනාලෙස විවරණය කරලා යෝනිසෝ මානසිකාරේ නමින් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරන නිසිලෙස තමන්ගේ මනස ධර්මයට ආයෝජනය කරලා ඒ තුළින් උපදවන ආධ්‍යාත්මික ධර්ම සමූහය මෙලොව ජීවිතයට සසර සැරිසරනතුරුත් අමා මහ නිවන් සප පිණිස ගන්නට බල සකස් කර ගන්නට ගුණ සකස් කර ගන්නටයි මේ මොහොතේ සූදානම්.
අද දවසේ අපට එවැනි උත්කෘෂ්ඨ කාර්යයක් සඳහා මඟ පෙන්වන ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන දායක සිහිපත් කරන්නට කැමතියි. හේතුව පෙනෙත් FM ගුවන්විදුලියේ වර්ෂ ගණනාවක් මේ මොහොත වන විට ධර්මදේශනාවන් සකී ස්වාමි පුත්‍රයාණන් මව්පියන් වහන්සේලා ඇතුළු අභාවපත් වුණා වූ සුජීවත් වන්නා වූ හැමදෙනා වෙනුවෙන් පවත්වන්නට දායකත්වයේ දුන්නු. ඒ වගේම සුදර්ශන ධර්ම නිකේතනය නම් වූ මේ ධර්ම දේශනා විකාශන වෙන පුණ්‍ය භූමියට ශක්තිය දෙන අපට ඊ타ත්ම දියණියක මෙන්ම ආදර භක්තිය ක්‍රියාත්මක වෙන කෝකිලා අබේසේකර පින්වත් මහත්මිය උත්පලා අබේසේකර පින්වත් එතුමියගේ දියණියක් විසින් තමයි අද දායකත්වයේ දරන්නේ. ගල්කිස්සේ පින්තාලී පාරේ අංක 7-11 නිවසේ පදිංචිව සිටිමි. මේ ශාසනයේ සත්‍යයට ධෛර්යය දෙන මේ සදහැතියන්ගේ බලාපොරොත්තුව වෙත ධර්ම දේශනාව සමාප්තියෙහි අපේ මනස යොදවනතුරු පින්වත් මෑණියනි ඔබටත් දියණියනි ඔබටත් ජීවිත ගමනේ සකල යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහාම මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියා අපි ආදරයෙන් මෛත්‍රියෙන් නැත්නි වෙන් කරගෙන තිබෙන්නේ පංච නීවරණ ධර්මයන්ගේ යම් යම් කරුණු පිළිබඳව අංග පිළිබඳව විවරණය කරන්නයි. උද්දච්ච කුක්කුච්චේ නම් වූ කොට්ඨාශය තුල අපි අංග කීපයකට බෙදලා හදලා ඒ ධර්ම දේශනාව සිද්ධ කරගෙනයි ඉදිරියට මේ ධර්ම දේශනා ස්වභාවයේ පෙළගසාගෙන යන්නේ. කෙනෙකුගේ හිත ඇතුලේ පසුතැවිල්ල ඇති වෙන කරුණු ගණනාවක් පින්වත්නි අපි උද්දච්ච කුක්කුච්චේ හරහා තෝරමින් සිටිනවා. එකක් තමයි කෙනෙකුගේ ජීවිතයේ දුරහිතා කටයුතු නොකිරීම නිසා වන පසුතැවිල්ල. ඔබේ ජීවිතයේ කොයිතරම් අත්දැකීම් මේ සම්බන්ධව තිබෙනවද කියන කාරණාව අමුතුවෙන් විවරණය කළ යුතු නැහැ. මා වෙනමම ධර්ම දේශනාවක් පැයක දේශනාවක් එවෙන්නේ සිද්ධ කරලා තියෙනවා. ඕක අපි සාකච්ඡා කළා කෙනෙක් නිසි කාලේ නිසි කටයුතු ජීවිතයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කරගන්නේ නැති වෙනකොට ජීවිතයක් තුළ ඇති වෙන පසුතැවිල්ල ගැන. එතකොට තුන්වෙනි කාරණේ කතා කරා සමහර වෙලාවට අපි යහපත් දේ කළත් පස්සේ ඒ ගැන පසුතැවිලි වෙන අවස්ථාවල් ඕනෑ තරම් තියෙනවා. යහපත් දේ කළලා අපරාධේ මම එවැනි යහපත් දෙයක් කළේ අහවල් අයට කියලා පසුතැවිලි වෙන අවස්ථාවන් අතරත එක් කරුණක් අපි ඉස්පතු කරගෙන ආරම්භයේ කාලේ මදි වෙච්ච නිසා නවත්තලා තියෙනවා. ඒ තමයි අපේ බෝධිසත්වයන් වහන්සේට මුණ දෙන්න සිදු වෙච්ච අත්දැකීම. සත්‍යං කිර ජාතකයේ නමින් එන ජාතකය අපි නිදසුන් කරගෙන ඒ පිළිබඳව අපි මූලාරම්භයක් පැවැත්වුවා. පින්වත් ඔබට මතකයි. එතකොට අපි අද සාකච්ඡා කරන කාරණා ගණනාවක් තියෙනවා. ඒකට ප්‍රවිෂ්ඨ වීමක් හැටියට මේ කතා ප්‍රවෘත්ති අපි මූලික අංගයක් වශයෙන් ගන්න. මොකද සත්‍යං කියලා ජාතකය. ඇයි අපි මේ ජාතකේ පාදක කරගන්නේ? යහපත් දේ උදව් කළත් දෘෂ්ටයාට අපට කවදාවත් ඒකින් යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි පාරමිතාවක් වශයෙන් හිතලා Tamanට මොනියම් පීඩාව පැමුණුණා මේ අසරණ වෙච්ච වෙලාවේ අමාරු වැටිච්ච වෙලාවේ තාමත්ම දුෂ්කර වෙලාවේ මගේ සහයෝගයේ ශක්තිය ලබා දෙනවා කියන අදහසින් කටයුතු කිරීම වටිනා බෝධිසත්ව ගුණයක්. පසුතැවිලි වෙන්න කාරණාවක් නෙමෙයි. නමුත් මේ ධර්මයේම පින්වත් ඔබ ඒ වෙනුවෙන් අදත් ඒ කැපවීම ගැන නොයේ පීඩා විඳින තත්වයක පසු වෙනව වෙන්නත් බැරි කමක් නැහැ. ඒ නිසා මම ඇයි පසුතැවිලි වෙන්නේ උදව් උපකාරයක් කරලා මම කැපවීමුත් කරලා මම පසුතැවිලි වුණොත් මටම නේද ඒකේ පාඩුව. මොකද හිතක් තැවීමටපත් වුණොත් පින්වත් ඉදතප්පති පෙච්චතප්පති මෙලවත් තැවෙනවා. ඒ තැවීමේ ප්‍රතිඵලය වශයෙන් පරලොවදිත් තැවෙනවා. ඒතකොට තැවීම ගෙන දුන්න
දුෂ්ට අදුරුජනයා අපව පස්සෙන් එන්නේ නැහැ. ඒ නිසා අපි ගැන හිතලා මම ගැන හිතලා ඔබ ගැන හිතලා අනේ මම මෙහෙම කළා නේද මෙවැනි දුෂ්ටයන්ට මම උදව් කළේ මම නයින්දද කිරිපෙව්වේ අපේ වචනේ කියනවනම් කියලා හිතලා වින්නත් ඔබට පසුතැවිල්ලක් ඇති කරගත යුතු නැහැ. නමුත් ඒකාටකින් මිනිස් සමාජය නානත්ත කාය නානත්ත සංඥානේ මිනිස් සමාජයේ මිනිස්සුන්ගේ ස්වභාවයත් මේක නේද කියලා හිතා ගන්න පින්වත් ඔබට හොඳ කාරණාවක් හැටියටයි මම මේ කතා වස්තුව දකින්නේ. මම ආරම්භයේදී පින්වත් ඔබට මෙහෙම මතක් කරන්න. ඔබට දැන් එහෙම පසුතැවිලි වෙන කාරණාවල් ජීවිතේ තියෙනවා නම් අනුන්ට උදව් වෙලා උපකාර වෙලා කැප වෙලා ඔබ මේ විදිහට හිතන්න. මගේ කොටස මං කෙරුවා උගේ කොටස ඌ කෙරුවා ආවත් මින් මොනවා හිබිනෙමි හදවත නොදවා කමක් නෑ මම මගේ කොටස කළා. ඒ මගේ සත්පුරුෂකම නිසානේ. මම දයාව ඇති කරගෙන අනුකම්පාව ඇති කරගෙන මිනිසෙක් වශයෙන් මගේ භාග්‍යතුන් වහන්සේ වදාළානේ අත්ත දත්තං පරත්තේන බහුනා පිනහපේ මගේ වැඩක් කරගෙන පරත්තේන පරාර්ථයක් කරන්න කියලා. ඒ නිසා මම මගේ කොටස කළා. එතකොට ඒ මගේ සත්පුරුෂකම නිසානේ. ඒකට ප්‍රතිචාර ලැබුණේ අසත්පුරුෂාකාරයෙන් නම් ඒ උපකාරය ලැබූ පුද්ගලයාගේ ඒක යාගේ හැටි. මේ මගේ හැටි. මේ කියනකොට ලේසි, ඊතරකොට හරි අමාරුයි. නමුත් පින්නත් ඔබට පුළුවන් මේ තුරම යම් කිසි ආකාරයකට ලෝකවිදු ගුණයක් මේ වැඩෙන්නේ. ලෝකවිදු කියන්නේ ලෝකයාගේ හැටි අවබෝධ කරගන්න ආකාරය. දැන් මට කියන්නේ මගේ කොටස මං කෙරුවා. උගේ කොටස උන් කෙරුවා. ඒක එක එකන කටයුතු කරන්නේ. පින්නත් බහලා තියෙන මනෝ කුප්පංගම ධම්මානේ. මනෝ සෙට්ටහ මනෝමය. මනසාචේ පසන්නේන අනිත්‍යතාවය කියන්නේ මනසාචේ පදුත්තේන. භාසතිවා කරෝතිවා. මේ හැමතැනම බලන්න අපිට ධර්ම මෙහෙය කරන් තියෙන කාරණා හැටියට. එතකොට මම ඇතුළත් වෙන්නේ ධම්මපදේ පළවෙනි ගාථාවට. මනෝසෙත්ත මනෝමය. මනසාචේ පසන්නේන මම පැහැදිලි හිතින් කළේ. ඒ පැහැදිලි හිතින් කළ දෙයින් ලැබෙන ප්‍රතිචාර දිහා බලලා මම අපැහැදීමක් ඇති කරගන්නේ නැහැ. එතකොට ආවත්කින් මොනවා කිව්වේදනේ? උගේ කොටස ඌ කෙරුවා සමහර සත්පුරුෂයෙකුට උදව් කරලා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මගේ කොටස කළා එයාගේ කොටස කළා. අපි දෙන්න අතර යහපත් ආකාරයේ ගනුදෙනුවක් අවසන් වුණා. නරක ආකාරයට આવොත් කමක් නැහැ. ආවත් ඉන් මොනවා හිඳි නෙමි හදවත නොදවා. හදවත දවා ගන්න නැතුව හිත පවත්වගෙන යනවා. හැම වෙලාවකම පින්වත්නි මේ විදිහට ධර්මයේ උපක්‍රම තැලෙන රිදෙන පීඩාවටපත් වෙන හිත සකස් කර ගැනීම සඳහා පින්වත් ඔබ භාවිත කරන්න කියලා ධර්ම දේශනාව ආරම්භයේම ආරාධනා කරනවා. තව ආකාරයකට කිව්වා. කළ ගුණ නොදන්නා මිනිසුන් පිරි ලෝකේ ඔබ ගුණ කළත් නොලබනෝබ දුක ශෝකේ කල කල ලෙසින් උන්හට පල දෙයි ලෝකේ ඔබ ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපේ හිත හදාගන්න දේශනා කරපු දේශනාවක් මම පන්තියට නැගුණා. එතකොට තමන්ගේ කොහොමද විශ්වාස කරන්නේ? කලගුණ නොදන්නා මිනිසුන් පිරි ලෝකේ නොලබමි මම දුක ශෝකේ. කල කල ලෙසින් උන්හට පල දෙයි ලෝකේ මම තැවුනොතින් මෙමට අයියේ දුක ශෝකේ. අන්න හිත හදාගන්න හැටි. තවදුරටත් හිත හදාගන්න හැටි ඉගෙන ගමු. සසරෙහි ගත් ණයක් ගෙව් බව සිතට ගමි. නැත්නම් ඔන් ණය ගෙවන බව සිතට ගමි. ලෝදම මෙයයි නිරතුරුවම සිත් යොදමි. අටලෝ දහම ළඟ මගේ හිත නොමතවමි. ඉඳ තියෙනවා. හොඳක් ලැබෙන්නේ නැහැ නරකක් ලැබෙන්නේ නැහැ කියලා හිතමු. අපි හිතමු අපි කෙනෙකුට අමාරු වෙටිච්ච වෙලාවට මගේ පරිස්සමට තේල කීට හදිස්සියකට ගන්න තේල කීට මුදලක් දුන්නාම.
නමුත් ඒකේ මට ඕන් යහපතක් ආපහු කරලා නැහැ කිව්වෙත් නැහැ. නමුත් ඇවිල්ලා මට පීඩාගෙන දෙන ආකාරයට කිව්වෙත් නැහැ. මම අර සල්ලි ටික ලැබෙන්න පුළුවන් නම් හොඳයි කියලා කිව්වොත් මේ දවස්වල ටිකක් අමාරුයි අපි ඉක්මනට දෙන්න බලන්නම් කියලා කියන මිසක් තද හිත වේදනාවක් දුන්නේ නැත්තම්. ඒ කියන්නේ බලාපොරොත්තුවක් කරන්නේ කොහොමයක් හොඳයි. කමන්නේ මම පරණ ගත්ත ණයක් ගෙවුව වෙන්නේ නැති. හැබැයි දැන් ඒකත් මට ණයයිනේ. ඒගොල්ලෝ කවදා හරි මගෙන් ගත්ත දේ මට දුන්නේ නැති නිසා ඒගොල්ලොත් නැවත මං වාගේම ණය ගෙවන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. මට හෝ වේවා වෙනත් අයට හෝ වේවා. ඒක තමයි කර්ම විපාකයේ ස්වභාවය පිටවත්නි. ඔබ ලෝකෙන් යුතුයකම් ලැබලා යුතුයකමට යුතුයකම ලෙස ඉෂ්ට කළේ නැත්නම් ඒකාන්තයෙන් කවදා හරි ඔබටත් මටත් සිද්ධ වෙනවා. ඒකට ණය ගෙවන්න. ඒකට ණය ගෙවන්න. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න ඕන. මේ සංසාර චාරිකාව ගැන බොහොම බයක් ඇති කර ගන්න ඕනේ. මේ කර්ම විපාක හරහා යන ගමන හරිම භයංකරයි පින්වත්නි. හරිම දුෂ්කරයි. ඒකේ දුක්ඛදායක විපාක දෙන දෙයට දුක්ඛදායක විපාක දෙනවම. එතකොට මේ තමයි ලෝක ධර්මයේ කියලා අපි හිතට අරගෙන ජීවිත ගමන කරගන්නයි අපි මේ වගේ ජාතක කතා වලින් ජීවිතයට පන්නරය ගන්න. ඒ කිව්වේ අපි බොහෝ දේවල් වෙනකොට යම් රෝගාබාධ ගැන හිතමු. යම් රෝගාබාධයක් වෙනකොටත් අපි පෙරුම් පුරණ බෝසතුන්ටත් මාර සෙන්සිටියෝ. ඉතින් එහෙනම් අපට නැතුවද මාර සේනාවෝ අපි එහෙම කොච්චර බෝධිසත්ව ජීවිතේ කතා ප්‍රවෘත්ති වලින් හිත හදා ගන්නවද? ධර්මඥානියත් ලැබනවා අනිත් පැත්තේ හිතත් හදා ගන්නවා. අන්න පින්වත්නි සත්‍යං කියන ජාතකය පින්වත්තුන්ට මීට පෙර දවසක සිහිපත් කළා තිබුණත් කතාවට ගොනුවක් නැති වුණොත් ආපහු අමතක වෙන නිසා මම මුලින් කෙටියෙන් මතක් කරන්න. බුදුරජාණන් වහන්සේ වේළුවනේ වැඩ වාසය කරන කාලෙදී බුදුරජාණන් මූලික කරගෙන තමයි මේ දේශනාවට පසුබිම සකස් වුනේ. බුදුරජාණන් වහන්සේ ධම්සභාවේ ඉඳලා ශ්‍රී කරනවා එවත්නි දෙව්දත් බුදුගුණ දන්නේ නැහැ. වදේ පිණිසම උත්තර උත්සාහ කරනවා කියලා සිහිපත් කරමින් දෙව්දතුන්ගේ අගුණ කීමින් සිටි කලී බුදුරජාණන් වහන්සේ අහනවා මේ දවසම මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා එවත්නි කියලා කතා කරමින් ඉන්නේ. මම එන්නට පූර්ව භාගයේ මොනවද ඔබ වහන්සේලා කතා කරමින් හිටියේ? ස්වාමීනි මෙන්න මේ දෙව්දතුන් ගැනයි අපි කතා කරලා හිටියේ. භාග්‍යවතුන් වහන්සේ කියනවා දෙව්දත් මං ඝාතනයට උත්සාහ කරන්නේ. ඔබට පේන්නේ මේ භවයේ සිද්ධියක් නේ. නමුත් ඒක බොහෝ දුර අතීතයට ගමන් කරන ගමනක එක සංදිස්ථානයක් මේ. මේ බෝධිසත්ව ගමනේ මම පෙරම් පුරාගෙන එන අනන්ත වාරවල මගේ ගමනට පරිබෝධයක් වශයෙන් යම්කිසි යම් දුෂ්කරතා එල්ල කරා නම් ඒ එල්ල කරේ දෙව්දත්. ඒ නිසා මේ පළවෙනි අවස්ථාව නෙමෙයි. හැබැයි ඒක මට අවශ්‍යද හිටියේ නෑ. මට බලවත් වුණා මොහු කරා ගියා. මගේ ඉවසීමේ ගුණය ඒ පීඩා දිහා ප්‍රඥාවෙන් බැලීමේ හැකියාව තවදුරටත් සංවර්ධනය වුණා. අන්න පින්වත්නි එතන අපේ ජීවිතේට ගන්න හොඳ අදහසක් තියෙනවා. මොකද යම් කෙනෙකුගේ ජීවිතේට යම් පීඩා මේ ජීවිතේ දිනනවා නම් එතන ඔබ ඇද වැටුනොත් පීඩා දෙන එක ජයග්‍රහණය කරා වෙනවා. ඔබ ශක්තිමත් කරගත්තොත් එයත් ධර්මලාභය බවට පත් කරගන්නේ පීඩාව. ඔබ ජයග්‍රහණය කළා වෙනවා පීඩා දුන්නේ කරා පරාජයට පත් වෙලා වෙනවා. මේ කතා කරන්නේ ධර්මයේ අභ්‍යන්තරයට බැහැගෙන. දැන් ඔබ ධර්මයෙන් මේ එනේන දේවල් ඉවසන්නට හුරු වුණා කියන එක ඒ ඇත්ත දන්නේ නැහැ. නමුත් හිතලා බලන්න ඔබ ඇත්තටම මේ වෙනකන්ට ජීවිතේ ස්වාමියාගෙන් වේවා බිරිඳගෙන් වේවා දරුවන්ගෙන් වේවා දරුවන්ට අවාහ කරලා දීමෙන් විවාහ කරලා දීමෙන් ලේලිලා බෑනනු වරුන් වෙනුවෙන් පීඩා විඳිනාය තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ කියලා මට හිතෙනවා. ඒ තරම් දවසකට අපිව හම්බ වෙන්නේ දුරකථනයෙන් කතා කරන හඬා දොරා වැළපෙන ඇත්තන් දිහා කල්පනා කරනකොට. මම කියන්නේ ඇඬුවොත් වැළපුණොත් දැවුනොත් ඔයාට වෙන්නේ පරලෝකෙත් ආපහු මේ ඇදීමෙන් දෙදීමෙන් පැවීමෙන් යුක්ත වෙන්නේ. මේ කාරණේ හිලා තථාගත ධර්මයේම ජීවිතයට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරනවා මම කිව්වා වගේ. කමන්නේ මම ඇත්තන්ට වැඩ කළා තමයි. මම කරලා තියෙන්නේ පරණ ණයක් ගෙවපු එක. දරුවට උනත් එහෙමයි. ස්වාමීන් බිරිඳට උනත් එහෙමයි. එක මොහොතක්වත් සනසිලිසුවෙන් ජීවත් වෙන්නට නොදෙන ස්වාමිවරු කොයිතරම්නම් ඉන්නවා. එතකොට මේ හැම මොහොතකම ඔබට එකක් පීඩාවක් ඉවර වෙනකම් ඉවසන්න වෙනවා.
හොඳයි ඉවසලා සැනසීමක් නැන්නේ මට. හැමදාමත් ඉවසන්න පුළුවන්. ඉවසීමේ සීමාවක් තියෙනවනේ ආදි වශයෙන් ඔබ කොච්චරවත් මේ ප්‍රසිද්ධ වාක්‍ය කියනවා. නමුත් නෑ. ඔබ ජීවිතේ මේ ඇදෙන තුරුම ඉවසන්න ඕනේ. ඒ ඉවසීමේ ශක්තිය දියුණු වුණොත් ඒක පාරමිතාවක්. එයාට පින් සිද්ධ වෙන්නයි පින්නත්තුගේ පාරමිතාව සම්පූර්ණ වුණේ. හිත ඇතුලේ හිතේ තියන හිතේට කමක් නැහැ. වෛරය හදාගත්තොත් නහි වේරේන වේරාණිනේ සම්මන්තියද කුදාචන. අවේරේන සම්මන්තිය ඒස ධම්මෝ සානන්තම්. එහෙනම් වෛරයෙන් වෛරය නෙවෙයි සංසිඳෙන්නේ. වෛර කරන්නාගේ ගතිය අපිට හදන්න බෑ. නමුත් අපි අපේ හිතේ අවෛරී චේතනා ගොඩනගා ගන්න බලවත් ලෙස උත්සාහ කරමු. එතකොට හිතේ වැඩෙන්නේ මොකද්ද? මෛත්‍රී පාරමිතාව. නිවන් දකින්න ඕනකට ධර්ම ශක්තිය. හැබැයි ඒක නිකන් හදාගන්න බෑ. නිකන් හදාගන්න බෑ. ආදීනවයි මෙනෙහි කරන්න ඕන. මට හතුරුකම් කරන හතුරාට මම එදිරිවාදීව කටයුතු කරන්න යාමෙන් මටත් වෙන්නේ විරේගාමි තැනක ඉඳගෙන එහි ප්‍රතිවිපාක විදිහට. දැන් කෙනෙක් අපි හිතමුකෝ දේශසාගත සිද්ධතුවම මුළු ජීවිතේ ගත කරලා මැරිලා නිරේට ගියා කියන්නේ. ඒ නිරේට ගියාම නිරේදී අපට සමාවක් තියනවද? අහවලානිසයි මම මේක කළේ මේ වෛරය ඇති වුණේ මට. එහෙනම් ඒ අහවලත් එක්කන් ඉන්නේ කියන්නේ එයාට වෙනම ලැබෙනවා අවශ්‍ය ප්‍රතිඵල. නමුත් මම තනියම තමයි නිරේදී පීඩාව විඳින්නේ. එදාට අර මට වෛරය ඇති කරවන්නට කටයුතු කළා. පුද්ගලයා මම පසුපස එන්නේ නැහැ. ඒ නිසා මම ඇයි ආදීනෙ විඳින්නේ? දුෂ්ටෙක් තමන්ගේ දුෂ්ටකම නිසා විඳින ආදීනවේ ශිෂ්ටෙක් වෙලා ඉඳගෙන මම විඳින්නේ නැහැ. මම දුෂ්ටකම්ලක ශිෂ්ටෙක් වෙනවා කියන. ඒ තුලින් ධර්ම අභ්‍යාසය ලැබනවා කියන හැඟීම ඇති කරගෙන විපාකව මෙනෙහි කරන්න ඕන පින්වත්නි. බියකරු භවමයි මෙනෙහි කරන්න ඕනේ. එතකොට ජීවිතේ කොයියම පීඩාව කොයියම කෙනෙකුෙන් ආවා අපේ ජීවිතේ ඉවසන්න පුළුවන් ගති ලක්ෂණේ හිතේ පහළ වෙනවා. ඒක තමයි මේ ධර්මයේ ශක්තිය. සමහර විට සෑහෙන කලක් මේ ධර්මයේ ශක්තිය තුළ හිත පිහිටුණා නේද පින්වත්නි? ඒ බලයම විශාල කර්ම පටය බවට පත් වෙලා වෛර කරන පුද්ගලයාගේ වෛරය එයාගේ හිතින් අත්හරින්න සමහර විටක ජන්මාන්තර වෛරයක් නොවන්නට බොහෝ විටක සරල වෛරයක් නම් සරල තත්ත්වයේ මෛත්‍රී වඩනකොටම ගිලිහිලා යන්න පුළුවන්. එහෙම සමහර මව්පියන්ට වෛර කරන දරුවෝ ගහ බැන නොයෙක් පීඩා දෙන දරුවෝ මව්පියන්ගේ මෛත්‍රී ගුණය වගේම අනුත්තර පුරුෂ ධර්මසාරති වෙන බුදු ගුණය වඩලා සත්‍යක්‍රියා කරලා නිස්සද්දව පැත්තකට හිටියම මේ දරුවෝ ඉබේට කීකරු වෙලා නාලාගේ හත්ය දමනය කළා වගේ පින්වත්නි දමනය කරන්න පුළුවන් වෙන අවස්ථාවක් තියෙනවා. අපි මේ ටික කතා කරේ අපේ ජීවිතේ පෝෂණය කර ගැනීම සඳහා. එතකොට මගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි දෙව්දත්තර මේ භවයේ විතරක් නෙමෙයි බොහොම ඈත භවවල ඉඳලා තමයි මේ ටික මෙහෙම කරගෙන එන්නේ. එතකොට පින්වත්නි අපි තව කාරණාවක් එකකින් ඉස්පතු කරගන්නේ කොහොමදයි? අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ යම් දවසක පාරමී පුරන්න පටන් ගත්තද ඒ මොහොතේ ඉඳලා තමයි මව්පියත් එන්නේ පසුපසින්. මහාමායා දේවෙත් එහෙම පෙරම් කරගෙන ගියා සෝදරාවත් එහෙම. අනිකුත් සියලු දෙනාම බුද්ධ ජීවිතයේ බෝධිසත්ව ජීවිතය සම්බන්ධයි සතර පාරමී පුරාගෙන ඉන්න පිරිසක් වෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් එහෙමයි. එතකොට මේ හොඳ නරක දෙකම අපේ ජීවිතේට සතුට දුක දෙකම උපදවන. අපිට සත්පුරුෂ අසත්පුරුෂයෝ දෙවොල්ලම මේ සංසාර ජීවිතේ එන අය නේද කියන එක අපි හිතන්න හුරු වෙන්න ඕනේ. මේක භවගාමී සංසාරයේ අතීත සිද්ධියක තවත් එක ඉස්පතු වීමක් මිස අලුතෙන්ම පටන් ගත්ත දෙයක් නෙමෙයි. අපි කොතරම් පාවිච්චි කරනවද පින්නත් ඒක අවබෝධ කරගන්න මේක මොන ධම්මාන්තර වෛරයක්ද දන්නේ කියලා කිව්වට අපි කියන්නේ මේක මොන ධම්මාන්තර ගුණයක්ද දන්නේ ඒ තරම්මට මෙයා කෙරෙහි ලෙන්ගතුකමක් ඒ තරම් ගුණවන්ත බවක් මෙයා තුලින් මා දැක්කා කියලා මට හිතෙනවා අර කොච්චර අඩුද කියලා බලන්න. අපි මේ දෙකම එක විදිහට බලමු. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට සිහිපත් කළාම ධර්මාන්තර කතාවක්. වික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අනේ අපට ඒ අතීත කතාව විස්තර කරලා පෙන්නන්නකෝ කියලා දෙන්න. අන්න භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා పూర్ව ආත්මික බරණස් නුවර බමදත් කියන රාජ්‍යරුව රාජ්‍ය කරන කාලේ රාජ්‍යරුවන්ට දුෂ්ට කුමාර කියලා පුතෙක් හිටියා. එබැවින් තමයි හැමදාම හිතනවා ඇති 550 ජාතක පොතේ ජාතක කතා යම් තාක්ද ඒ තාක්
රජකම් කරපු රජුරු බඹදත් රජුරු. එතකොට මේ එකම රජුරු කොහොමද બોලේ 550ම් ජාතක කතාවල ඒ නමින් ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. පින්නන්දී බඹදත් කියලා රාජ්‍ය පරම්පරාවක්. ඒ රාජ්‍ය පරම්පරාවේ නාමය තමයි බඹදත් කියලා කියන්නේ. හැම රජුරුවන්ගේම නාමය එතකොට බඹදත්. දැන් අපේ පෙළපත් නාමයේ තියෙන්නේ. ඒ පෙළපත් නාමයේ විතරක් පාවිච්චි කරන අය ඉන්නවා. දැන් ඉන්දුනිල් රත්නායක කියනවා. එතකොට එයාගේ නැගණියක් ඉන්නවා නම් හංසනී කියන හංසනී රත්නායක. එතකොට හැමෝම තමහට අස්සම් කරනවා වෙන්නේ රත්නායක කියලා. ඒ වගේ තමයි බඹදත් කියලා කියන පරම්පරාව. ඉතින් ඔන්න මේ බඹදත් රජු රාජ්‍ය කරන කාලේ ඒ රජුරන්ට හිටිය කවුද? දුෂ්ට කුමාර කියලා පුතේ. ඉතින් දුෂ්ට කුමාරයෙකුගේ හැටි පිටුතුරට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. බොහෝම අදපරුස විදිහට තමයි අනිත් අයට කතා කරන්නේ. තමහට ඊටාම සුළු දෙයට තද්දට කේන්ති යනවා. ඒක දුෂ්ටයන්ගේ ස්වභාවය. තදට කේන්ති ගියාම හරියට මේ දණ්ඩේ පහර කෑ සර්පෙක් වගේ කියලා තමයි අටුවාවේ විස්තර කරන්නේ. එකවරම පහර දෙනවා ඉන්න සාමාන්‍ය මිනිසුන්ට රාජ්‍ය සේවකයන්ට. දැන් එහෙම ඉන්නවනේ පින්වත්නි දුෂ්ට නැති ඇමතිවරු නේද අපේ රටේ ඉතිහාසයේ වර්තමානයේ තියෙන අනාගතයකට පහළ වෙයි. ඉතින් ඊටාම සුළු දෙයට ඊටාමත්ම දැඩි දඬුවම්. මිනිස්සෙකුට නොවටිනා දඬුවම්. සමහර කෙනෙකුගේ මෙයා වෘත්තියෙන් මොනතරම් ගෞරවනීය තත්ත්වයකද මෙයා ගුරු පදවියක් උසරන කෙනෙක්ද බොහෝ දෙනෙකුගේ වන්දන මාන අනිවාර්යයෙන් හිතන්නේ නැති දඬුවම් දෙන රාජ්‍යවලකෝ අනේ දුෂ්ට මෞපියෝන්ගේ ගතිගුණ අරගෙන හැදිච්ච දුෂ්ටයෝනේ. එතන ඒ දුෂ්ටය දෙන දඬුවමුත් ඒ විදියයි. තරහා කිරීම ගුණවන්ත අයට උනත් අපිට කෝපයක් ඇති වුණාම පහර දෙන මේ දුෂ්ට කුමාරයාගේ හැම කෙනාම පින්වත්නි තද වේදනාවකින් තද කලකිරීමක් රාජ්‍යවලට තියෙන රාජාඥාවට බය නිසා රාජ්‍ය නෙමෙයි රාජ පුතා නෙමෙයි. ඒකට සමහර රජවලට වඩා අද උනත් පවස් තිනෝනේ රජුගේ දරුවන් ඇමතිතුමාට වඩා ඇමතිතුමාගේ දරුවෝ ඉන්නවා කරලා පහුවේ කාලේ අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ කතා පින්වත්නි මම කියගෙන යන්නේ එදාට අදට දෙකට ගලපලා මේ ජාතක කතා කියන එක අතීතයට අයිති කතන්දරයක්මයි. ඉත කතාවකින් බාර කිව්වට ඇති වැඩේ මොකද්ද කියලා අහන සමාජයකට ජාතක කතාව මොන කරා වර්තමාන සමාජයේ ප්‍රතිනිර්මාණයක් කරනවද කියන කාරණාව අපිට පැහැදිලිව පේනවා. මේ අනුව විග්‍රහ කරගත්තා. නිකම්ම කතාවක් කියාගෙන ගියාම නම් එහෙම හිතනවා තමයි. නමුත් අපි අපේ ජීවිත කූඩුව තුළට සමාජ සංදර්භය තුළට ඒ කතා ආදේශ කරගත්තොත් අපිට බොහෝ දේවල් ගන්නට පුළුවන් එදා වගේ මාතක්. බලන්න ඒ නිසා සමහර වෙලාවට අමාත්‍යාංශයක ඉන්න අමාත්‍යවරයා කටයුතු කරගෙන යද්දී අමාත්‍යවරයාගේ බිරිඳ එයා පාර්ලිමේන්තුවට ගිය කෙනෙක් නෙවෙයි. එයා ගෙදර ආණ්ඩු කරන කෙනෙක්. සමහර වෙලාවට ඒ ඇමතිතුමාට ඒ අමාත්‍යාංශේ වැඩ කරන ඇමතිතුමාට වඩා බය ඇමතිතුමාගේ නෝනා. සමහරට ඇමතිතුමාටත් වඩා ඇමතිතුමාගේ නෝනාටත් වඩා බය ඇමතිතුමාගේ පුතාට. ඇමතිතුමාගේ දුවට. එහෙම බොහොම උපහාසාත්මක විවිධ ටෙලිවෘත්තාන්ත බව නිර්මාණය වෙලා තියෙන ලෝකයේ එහෙම දේවල් තියෙන නිසා දැන් මේ දුෂ්ට කුමාරයා මේ දුෂ්ටකම් කරන්නේ පහර දෙන්නේ කාගේ බලේ හිතට අරගෙනද තාත්තගේ බලේ හිතට අරගෙන. ආන් ඒ නිසා පින්වත්නි කවුරුත් කටයුතු කරන්න තුරාර අමාත්‍යාංශයේ ඉන්න අය සමහර රටකට රටවැසියෝ පුදුම දැඩි පීඩනයකින් සහ පුදුම දැඩි කලකිරීමකින් රටක වේවා ආයතනයක වේවා දැඩි පීඩනයකින් දැඩි අවහිරතාවයකින් යමෙක් කටයුතු කරනවා නේද? ඔබ රාජකාරී කරන ඔෆිස් එක කියලා හිතමුකෝ. ඒ ඔෆිස් එකේ ප්‍රධානියා හරිම සැඩපරුස කෙනෙක් නම් සමහර වෙලාවට කාමලෝලීව ස්ත්‍රී දිහා බලන කෙනෙක් නම් එයා සමහරට කාම අල්ලස් ගන්න කෙනෙක් නම් ඒ කාර්යාලයේ වැඩ කරන අය මොනතරම් මානසික පීඩාවකින් කටයුතු කරන්නේ කියන කාරණාව සමහර වෙලාවට සමහර ප්‍රවෘත්ති වලට පවා මා දැකලා තියෙන පින්වත්නි සමහර කාර්යාලවල වැඩ කරන සේවක සේවිකා මහත්මිය ඔවුන්ගේ ආයතනයේ ඉන්න ප්‍රධානියගේ තියෙන දුෂ්කරකම් නිසා මොනතරම් පීඩාකාරීව කටයුතු කරනවද කියලා. මොන වේදනාවක් විඳිනවද කියලා. හැබැයි යමෙක් මානසික පීඩාවක් විඳිනවා නම් ඒ ආයතනයේට ඔවුන්ගේ ලැබිය යුතු සේවය නිරවුල්ව අවංකව පිරිසිදුව ශක්තිමත්ව යෙදෙන්නේ නැහැ. ඒ කාරණාවත් අපි විශේෂයෙන් හිතට ගන්න ඕනේ. ඒක අපි අත්දැකලා තියෙන දෙයක් විතරයි. දැන් දානය, ප්‍රියවචනය, අර්ථකාරියාව, සමානාර්ථකාරී කියන හතරක් තියෙන සතර සංඝා වස්තු. යම්කිසි ආයතනයක පරිපාලනය කරන එකට තියෙනවන වටිනා සුදුසුකමක් තමයි දානය, කැපවීම. යම් දේවල් සඳහා යම් ඉල්ලීමක් කළාම ඒක සාධාරණ එකක්ද
ඒක සානුකම්පිත වූ එකක්ද? අපි හිතමු කෙනෙකුට තමන්ගේ දරුවා ලෙඩ වෙලා බලාගන්න කෙනෙක් නැහැ. දැන් දවස් 3ක නිවාඩුවක් ඉදුවා. නෑ ඒ දරුවෝ බලන එකයි ඔෆිස් එකයි එකක් කරගන්නවා, එකක් කරගන්න එපා, නිවාඩු දෙන්න බෑ කියලා කිව්වා. අර මොනතරම් අසහනයට පත් වෙනද අර සේවිකාව. අර මිනිස්සුගේ මනුෂ්‍යත්වය තිබිලා කියනවා හොඳයි. ඔය දවසක් වැඩ කරලා ඊළඟ දවසේ නිවාඩු ගන්න. හැබැයි ඊළඟ දවසේ වැඩ කළේ ඒක මට තව දවසක් නිවාඩු දෙන්න පුළුවන්. අන්න දාන්නේ. මේ සංඝගත එකක් විතරක් නෙවෙයි දාන්නේ කැපවීම. එතකොට හිතෙනවා අනේ මට මෙච්චර අමාරු වෙලාවෙත් මට එක දවසක් හරි නිවාඩු දුන්නානේ. දවස් දෙකක් හරි නිවාඩු දුන්නානේ. දවස් 3ක් නිවාඩු අවශ්‍යයි. නමුත් කොච්චර හොඳද කියලා සේවකයා හිතන්න පුරුදු වෙනවා. සේවකයාගෙන් අවංක භක්තියක් ස්වාමියා පිළිබඳව ඇති වෙනවා. සිගාලුවර සූත්‍රයේ පින්වත් මේ වගේ කරුණු ගණනාවක් දේශනා කරන ස්වාමී සේවක පක්ෂයේ යට දිශා වශයෙන් අදහස් කරමින් මතුවෙච්ච වෙලාවේ මම මේක මතක් කරන්නේ. මේ බණ හැම ශේෂ්ත්‍රයකම පිළිසහනවා. එයාගේ ජීවිත වලට මේ කාරණාවන් දැන් මේ වෙනකන් දේශනා කරපු කාරණා ටික කල්පනා කළොත් අනේ ඇත්ත තමයි. මටත් ඒ කාරණා පිළිබඳ අත්දැකීමක් තියෙනවා. පෞද්ගලික අත්දැකීම සමහරට බාහිර අත්දැකීමක්. වැඩ කෙරුවොත් වෙච්ච දෙයක්. කාර්යාලයේ ආයතනයේ ඔෆිස් එකේ රටේ ඔබට අප්‍රමාණ දේවල් මේ හරහා මතක් වෙනවා. දැන් මේක ගැඹුරු බණක් නෙමෙයි මම ආරම්භ කරන්නේ සරල බණකින්. එතකොට අන්න දාන්නේ ඊළඟට ආයතනයේ ප්‍රධානිය ප්‍රියවචනින් කතා කරනවා නම් රටක ජනාධිපතිවරයා නැත්නම් රටක ප්‍රධානිය රජුරු රට අමතරතුරු හරි ආසාවෙන් මිනිස්සු බලා ඉන්නවනේ. හරි වටිනවා. ඒක වෙනවා. ගිහි කියව පැවිද්දෙක් කියව එහෙමයි. අපිට සමාව අවසර ලැබෙන්න ඕනේ මේ කරන ප්‍රකාශනය ගැන. සමහර වෙලාවට සමහර දායකයන් කියනවා අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවෝ පාන්සුකුලකට එනකොටත් අපි කැමති නැහැ. අපේ පන්සලේ හාමුදුරුවෝ බණකට එනකොටත් අපි කැමති නැහැ. මම එහෙම ඇයියේ අපේ හාමුදුරනේ පන්සලේ පිට හාමුදුරුවමක් වෙනකොට බණක් පටන් ගන්නවා කියන්නේ. බණ තියෙන්නේ පැයයි අපේ හාමුදුරුවෝ පැය භාගයක් ගමට බණිනවා. ධාර්මිකට වාඩි වෙනවා කියලා හිතන්න. අපේ හාමුදුරනේ 12යි කාලේ විතර වෙනකන් අපේ හාමුදුරුවෝ අපට බණිනවා. ගමට බණිනවා. දොස් පරස්ම කියන මිසක් අපේ කවමදාවත් අපේ ගමේ මිනිස්සු ඔක්කොම ගමින් ඈත වෙහෙර විහාර සොයාගෙන යනවා. ඉතින් අපි හරෝනේ ඔබ වහන්සේලා කියනවා ගමයි පන්සලයි රැක ගන්න. ඉතින් කොහොමද හාමුදුරුවෝ අපි බැනුම් අහනවා පන්සල රකින්න. ඉතින් ඔබට ඕක ප්‍රශ්නයක්. ඒකට මට ධර්ම දේශනාවතර උත්තර දෙන්න බෑ. අන්න ප්‍රිය වචනේ නැති වෙනකොට අහන්න අප්‍රිය වචන නම් කියන්නේ. සමහරවිට ධර්මසාගරයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක හැම වෙලාවෙම කියන්නේ හැම එක ගණන් ගන්නෙත් නැතු වෙනවා. එතකොට අනිත් අය කෙරෙහි වෛරයක් ඇති වෙනවා. ඒ නිසා ආයතන ප්‍රධානියෙක් වේවා, ගමක ප්‍රධානියෙක් වේවා. ගමක ප්‍රධානියෙක් පොල් කාලේ ගාමිණී කියලානේ. ගාමිණීගේ ගමේ ප්‍රධාන තනතුර. ඉතින් ඒ වගේ යන්තරක ප්‍රධානියෙක් දුෂ්ටයිතියට කටයුතු කරනවා නම් අර්ධතරියාව කියනකොට තමන්ට යම් කිසි වැටුපක් ලැබෙනවා ඇත්තයි. තමන් කරන සේවයට. එතකොට තමන්ට සේවයක් වෙනවා වගේම තමන්ගේ වැටුපට සරිලන සේවයක් වැටිපට වඩා ඉහළ සේවයක් සමාජයට පුද කරන අයත් ඉන්නවා. දැන් රටේ රජුරවන්ට දවසට පැයක් වැඩ කළා කවුරුත් මොකුත් කියන්නේ නැහැ රටේ රජුරෝනේ. නමුත් අපේ රටේ ගත්තත් වර්තමාන පාලකයන් ගත්තත් අතීතයේ පාලකයන් ගත්තත් මම අහලා තියෙනවා. සමහර පාලකයෝ අනිවාර්යයෙන්ම 3:45 වෙනකොට අවදි වෙනවා. 4 වෙනකොට අමතන්න පුළුවන් රටේ ඕන ජනතාව සීට් එකේ වාඩි වෙලා. ඊළඟට රටේ ජනනායකයා සියලු මැතිවරුන්ට മന്ത്രിවරුන්ට කතා කරලා බලනවා වැඩ පටන් ගත්තද කියලා. අන්න බලන්න මේ වගේ අර්ථතරියා අර තමයි වැටුපක් ලැබෙනවා. ඒ නිසා ඒකට සේවය කළත් නොකළත් වැටුප ලැබෙනවා කියලා තැනින් නොව අර්ථතරිය අනුන්ට යම්කිසි සේවය සිද්ධ වෙන ආකාරයෙන් තමන්ගේ සේවා කාලය ගත කිරීම කොතර වටිනවා. සමානාත්මතාවය කියන්නේ තමන්ට අනුන්ට අනුන් අතර දුප්පතුන්ට පොහොසතුන්ට උගතුන්ට නුගතුන්ට රූපවත් අයට අරූපී නැත්නම් විරූපී අයට ශක්තිමත් අයට දුබල අයට කාටත් එක විදිහට යමෙකුට සලකන්න පුළුවන් නම් රටක වේවා ආයතනයක වේවා ආන්ගේ සමානාත්මතාවයට මිනිස්සු ආසයි. මිනිස්සු අසමානතාවය දැක්කම ආයතනයේ ප්‍රධානියාගේ අහවල් උන්ට නම් ඉතින් අපේ වචනෙන් කිව්වොත් මොට්ටියල්ලන අයට ඉතින් බලනවා හලකනවා ප්‍රොමෝෂන් දෙනවා. අපිට ඉතින් කොහොමද? අපි ඉතින් කළුයිනේ. එහෙම කියන අය කොච්චර ඉන්නවද? ඉතින් ඒ නිසා පිටාන්ති මේ වගේ දේවල් ගැන කල්පනා කරනකොට
මේ දුෂ්ටයා හා ශිෂ්ටයා පිළිබඳව අත්දැකීම් බණපොතෙන් විතරක් නෙමෙයි. අපි ජීවත් වෙන ඉදිරියදා සමාජයෙන් අපට උකහා ගන්න පුළුවන්. කොහොම වුණත් යම්කිසි රටක පාලක පන්තියෙන් ජනතාව පීඩාවටපත් වෙනවා නම්, ගෝවියෝ වේවා, කම්කරුවෝ වේවා, පීඩාකාරී ජීවිතයක් ගත කරනවා නම්, ඒ අයට අවස්ථාවක් ලැබිච්ච ගමන් රජේ පෙරලන. එතකොට අර කෙසේ හෝ බලයේ තියෙන කාර්ය බලයෙන් රජේ පවත්වාගෙන යන්න පුළුවන්. ආයතන පවත්වාගෙන යන්න පුළුවන්. අවස්ථාව ලැබිච්ච ගමන් ජනතාවට ඕන කරන ප්‍රතිචාර පෙන්වනවා පින්වත්නි. දැන් අර මම කිව්ව ජාතක කතාව වෙන දුෂ්ට කුමාරයාට දැන් ජනතාවට වෙලාව ආවා දුෂ්ට කුමාරයාගෙන් පරිගන්න. දැන් රජ කුමාරවරු පින්වත්නි නොඑක් ආකාර විශේෂ රාත වලින් ක්‍රීඩා කරනවා, ගුවන් යානාගෙන ක්‍රීඩා කරනවා. ඒගොල්ලන්ට තියෙන නොඑක් ක්‍රීඩා තියෙනවානේ. ඉංග්‍රීසි තාලේ වර ඉංග්‍රීසි තාලේ ක්‍රීඩා. ඔය අතරත පුරාණ ඉඳලම රජදරුවෝ, රජ කුමාරවරු, රජවරු, රජවිසවරු ක්‍රීඩා කරපු ඒකාංශය තමයි පින්වත්නි දියකෙලි ක්‍රීඩාව. ඉතින් දැන් එක දවසක් මේ දුෂ්ට කුමාරයා මිනිස්සුන්ට කතා කරලා එන අපි ගඟට ගිහිල්ලා දිය ක්‍රීඩා කරන්න යන්නයි කල්පනා. දැන් ඉතින් ඒ නියමයට අනිත් අය කැමති වෙන්න බෑ. දැන් කමක් නැහැ මහත් පිරිවරින් ඔන්න ගාන්තරට ගියා දැන් පිරිස. හැබැයි ගිහින් ටිකක් වෙලා යනකොට මහා වැහි වලාකුළක් නැග්ගා. අතර පැත්තම කළුවර කළා. එතකොට ඒ දාසදූත ජනයන්ට ඒ දුෂ්ට කුමාරයා කියනවා එම්බා සේවකෙනි මාව ගඟ බැඳට අරගෙන ගිහිල්ලා නහවගෙන එව්. දැන් මේ හතර පැත්තෙන් වැසෙනවා. මේ අකුණු ගන්නවා. දැන් අනිත් අයට පීඩාවක් නේද? අනේ මේ දෙසිදස්කම් කරුවෝ තෙමුණොත් ලෙඩ වුණොත් ඒගොල්ලන්ට අපහසුයක් වුණොත් ඒගොල්ලන්ට ඒක තනියම විඳදරා ගන්න වෙනව නේද කියලා ඒකත් නැහැ. මොකද හිත දුෂ්ටයිනේ. මගේ වැඩේ කරනොත් ඇති. සමාජයේ ඉන්නවට පිටනත්නේ. සමහර වෙලාවට මම අර කිව්වා ආයතනික ප්‍රධානියා වේවා, වෙළඳසැලක ප්‍රධානියා වේවා. එතන අනිත් මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය ගැන කිසි දෙයක් බලන්නේ නැතුව. Tamanට ඕන කරන සේවය පමණක් ඉෂ්ට වුණොත් ඇති, මගේ බඩ වැඩුණොත් ඇති, මගේ බඩ පිරුණොත් ඇති කියලා හිතලා ඉන්නවනේ. ඉතින් බලන්න ඒ කොයි කාලයකත් මේක සදාතනිකයිනේ. දැන් මේ ජාතක කතාවල කියන ප්‍රවෘත්ති හැමදාම එකයිනේ පින්වත්නි. දැන් ඔන්න ගඟ මැදට අරගෙන ගිහිල්ලා දැන් සේවකයෝ ඉතින් අර කුමාරයාව නාන්න සලස්සනවා නැත්නම් නාවනවා කියමුකෝ. ඔය අතරේදී පිටිපස්සෙන් ඉඳලා තව සේවකෝ පිරිසක් ගඟ මැදට එනකම කල්පනා කරනවා මේ මෙන්න මේ පාපී පුරුෂයා මේකෙම මරා දානවා කියලා කුමන්ත්‍රණය කරනවා. කල්පනා කරනවා දැන් බොහොම තද පරස වෙලා ජනතාව දැන් උද්ඝෝෂණය කරනවා. අපි හිතමුකෝ අතර ගොඩ ගත්තා කියලා. නැත්නම් නිවාසාරස්සියට සිරාඩස්සියට ගත්තා කියලා අපි අද කියන්නේ. ඒ වගේ දැන් මෙයා ජලාඩස්සියට ගත්තා. හරි ගඟ මැදනේ. දැන් ගඟ මැද ඉඳ ගමන් අර සේවකයෝ කියනවා කාලකන්ණියා මෙතන යව කියලා දියේ ගිල්වලා එයා ගඟේ ගහගෙන යනවා. ඊතර වෙලා ගම් යුරේ දැන් පිරිස ඉන්නවා. දැන් කොහොම ඉන්න ගමන් අහනවා මේ තවත් ආපු හිතවත් පිරිසකුත් ඉන්නවද වැස්සෙන්න ඕන වෙන නිසා රාජකුමාරයා කැඳවගෙන යන්නත් ආවා. අනිත් අය අහනවා "ඕ රාජකුමාරයා රජු අපේ එවේ පරක් වෙන්න නිසා වෙලා එක්කන් එන්න කුමාරයාත් එක්ක." දැන් අපිට ඉස්සරහට හිටියා මේ ඔය ගියා දන්නේ නැහැ. දැන් පින්නත් අද වුණත් රටේ නොඑක ආකාර ආරංචි පැතිරෙනවා. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් ඒක වරදවා තේරුම් ගන්නවත් අනවශ්‍ය ගැටලු ඇති කර ගන්නවත් එපා මේ කියන කාරණේ. සමහරට යාළුවන්ගේ ගෙවල් වල පාටි වලට යාළුවෝ එකතු වෙනවා. සමහරට නාන්න යනවා. දැන් නාන්න යනකොට තිරන්දාරි වයසේ ළමයි වේවා, ඉගෙන ගන්න වයසේ අනිත් දරුවෝ වේවා. ඒ ගියාම බෝඩ් එකක් ගහලා තිබ්බත් මෙහි විය නෑව භයානකයි කියලා හිතනම නාන එක ලොකු ජයග්‍රහණයක් වශයෙන් සලකන්නේ. භාග වෙලාවට කිසිම කෙනෙකුගේ විමසීමක් නැතුව මෙතන නාන්න හොඳද නැද්ද කියලා මොකවත් නොසලා නාන්න එකන් ගිහිල්ලා සමහර පිරිසක් නානවා එක්කෙනෙක් දෙන්නේ දිය කියලා ඉන්න පුළුවන්. සමහරට ඒ අතර හොයාගෙන යනකොට ඒකට තරහකාරයෙක් ඉන්නත් බැරි නෑ. සමහරට එයාගේ උපක්‍රමයක් වෙන්නත් බැරි නෑ. මේ පාර්ටි සංවිධානය කරන්නේම නාඩගමන් දිය ගිනුණා කිව්වහම සාධකයක් නැහැ. සමහර මව්පියෝ කියනවා අපිට මේ මරණය ගැන සැකයි. අන්න ඒ වගේ. දැන් මේ දුෂ්ට කුමාරයා කොහොමරි දිය ගිල්වලා අරතෝ කුමාරයා රජමාලිගාවට යන්න කියලා රජමාලිගාවට ආවා. දැන් රජුත් අහනවා කොහොමගේ කුමාරයා පුතාකෝ ස්වාමීනි අපිට පෙර ඒ කුමාරයා මේ
ගොඩ වෙලා ආවනේ. ගන්තනේ ගොඩ වෙලා ආව අපි ප්‍රමාද වෙලා එතුමාගේ රෙදි පෙරලි ටික ඔක්කොම සකස් කරගෙන එන්නයි මේ අපි පරක් වුනේ. එහෙමද? කියලා දැන් කුමාරයා දැක්කේ නැහැ කිව්වනේ. දැන් කල්පනා කළානේ මගේ කුමාරයා. එහෙනම් දියේ ගිලෙන් දැති මේක කවුරුත් දැක්කේ නැතිවද කියලා රජු ඉතින් නැවතුණා කියලා අපි හිතමු. ඊට වඩා වෙන මොකක් පරීක්ෂණයක් තියන්නේ නැති. නමුත් ඔන්න දැන් මේ කුමාරයා දියේ ගිලිලා දැන් අර මහ වැස්සකුත් ආවයි කියලා කිව්වනේ පින්වත්නි. ආත්පසම දැන් ගස් කොළන් අඩ වැටිලා විශාල කම් වතුරක් දැන් පහළ ගඟට ඉහළ ගඟට සම්බන්ධ සියලු තැන් වලින් ඇටි විලි එන දේවල් ඔක්කොම ඇවිල්ලා ගඟේ ගහගෙන යනවා. මොන විදිහටවත් විශේෂයෙන් උහුරු නැති කෙනෙකුට ගොඩ එන්න විදිහකුත් නැහැ. දැන් ඔහොම ඉඳ ගමන් රජකුමාරයා දැන් ගඟේ ගිලිලා ආපහු මතු වෙනකොට කොටයක් හම්බ වුණා ගඟේ ගසගෙන. දැන් මේ කොටේ එල්ලිලා දැන් කුමාරයා දැන් කෑ ගහමින් යනවා. ඔහොම යනකොට ඒ ගඟ අසබඩ 40 කෝටියක් ධනෙ නිදන් කරලා තිබිච්ච මිනිස්සෙක් මැරිලා ධන ආශාවෙන් සර්පේ කලයි ඉපදුනා. ඔන්න පින්වත්නි යම් විදිහේ තමන්ගේ ධනය පිළිබඳ තණ්හාවේ ආදීනව බලන්න. ධනෙ මතක් වුණොත් මරණාසන්න වෙලාවේ මොකද වෙන්නේ? ඒ ධනෙ වරගන්න සර්පේ කලා දැන් ඉන්නවා. එතකොට ඒ පළාතෙම තව ඉන්නවා කෝටි 30ක ධනයක් නිදන් කරලා ධන ආශාවෙන් මැරිච්ච මීයෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්න තැනට අර මං කියෝ විදිහට ජලයේ ගසාගෙන ආව දැන් ඒගොල්ලන්ගේ තර වාසස්ථාන ඔක්කොම විඳිලා අර ගඟට ගසාගෙන එන කොටේ දෙපැත්තෙන් ගොඩ වුණා. ඒ වගේම ඔය සැඩපහර තුලින් ගලාගෙන එන කොටේ ගහගෙන එන තවත් ටිකක් පහළට යනකොට ඉබුල් ගහක් තුල වාසය කරපු ගිරාපැටියෙක් හිටියා. ඒ ගිරාපැටියත් ඇවිල්ලා දැන් මේ කොටේ උඩට නැග්ගා. කවුද දැන් මේ හතර දෙනා මීයෙක් ඉන්නවා දැන් වගේම දැන් ඒකේ මේ කුමාරයෙක් ඉන්නවා දැන් හතර දෙනෙක් ඉන්නවා. දැන් අපේ බෝසත්ත්වයන් වහන්සේ මේ ගන්තරේ අසභෝග තමයි වාසය කරන්නේ. දැන් කල්පනා කරනවා අනේ මම වගේ කෙනෙක් මේ වගේ උවදුරකටපත් වෙලා කෑ ගහමින් යන හඩක් ඇහෙනවා. මේගොල්ලෝ බේර ගන්න තියෙන එක මගේ බෝසත්ත්වකමට අගුණයක් මං ඒ නිසා බේර ගන්න ඕන කියලා ගංගාමතර පැනලා කොටේ ඇදගෙන ඇවිල්ලා බලනකොට හතර දෙනෙක් ඉන්නවා. කාලේ මම හින්දා මං ඉතින් කෙටි මේක මතක් කරා. දැන් ගොඩට ගෙනල්ලා පළමුවෙන් දැන් ඔක්කොම තෙමිලා හොදට මීයයි සර්පයයි ගිරවයි තුන් දෙනා ඉක්මනින් පිය දාලා ගිනි ගොඩක් දල්වලා සුවපත් කළා. දැන් කවුද ඉන්නේ තව ඉතුරු වෙලා රජකුමාරයා ඉන්නවා. දැන් මේ බෝසත්ත්වයන් වහන්සේ දන්නේ රජකුමාරයා බව. රජකුමාරට කොහේ ඉන්න ගිනි ගොඩකට එන්න කියලා අන්තිමට තමයි එයාට සැලකුවේ. දැන් කල්පනා කරනවා දුෂ්ට කුමාරයාගේ දුෂ්ටකම අර මං කෝල තමන් උපකාර කළා දෙනා කෙනෙක් වුණත් උපකාරයට වඩා අඩුවනේ හොයන්න පිටවත්නේ. උපකාරයට වඩා අඩු නොහොයන්න කන්න ටිකක් දුන්නත් අන්න දුන්නේ එක ගැන නෙවෙයි කල්පනා කරන්නේ. මේවත් කන්න පුළුවන්ද? ඊට වඩා හොඳට දෙන්න තිබෙන්නේ නැද්ද? කියලා අපි කොච්චර දොස්පරොස් කියන අවස්ථාවල් හා මිනිස්සු අපිට මොන ගහලා තියෙනවා. ඉතින් පින්වත්නි ඔන්න දුෂ්ට කුමාරයා දැන් වෛර බඳගත් අර බෝධිසත්වයන් වහන්සේට. කල්පනා කළා ඔන්න ඊටපන් කවදා හරි මම මේකට පලි ගන්නවා කියලා. දැන් අර පින්නතුකට මතකයි අර සර්පයාට මීයට ගිරවට යම් යම් සම්පත් තිබුණු බව. මට කියන්න ආමතකුණා ගිරවට විශාල ඇල්කෙතක් තිබුණා. එයා තමන්ගේම කෙත කෙරෙහි ආසාවෙන් මැරලා ගිහින් තමයි ඒ ආසන්නේම දැන් ඇල්කෙතේ ඉන්නේ. දැන් වැස්සපායන වතුර බහැලා ගියාම පොල්සත්තන හන්දරකට ඇවිල්ලා එක එකනා කියනවා ස්වාමීනි එහෙනම් අපිට යන්න අවසරයි. අපේ ජීවිතේ බේරුවට ඔබ වහන්සේට අපිට සලකන්න පුළුවන් විදිහ කියලා යන්න ඕනේ. කළගුණ සලකන්න. අර සත්තු උගාව තියනවනේ පින්නත් කොහොමදත් කවදාවත් අපි කියනවානේ මිනිස්සුන්ට වඩා ගුණ සත්තු තුන්දෙනා ඉස්සෙල්ලා මේ ගැන කතා කරේ. අර දුෂ්ට කුමාරයා නෙමෙයි. දැන් පින්නත් ඔබ කියනවානේ ඔහෙට උදව් කළාට වඩා මේ සුනකේකට ආහාර ටිකක් දුන්නා නම් අඩු ගානේ නැට්ටවත් කරනවායි කියලානේ. දැන් මේ සත්තු තුන්දෙනා කියනවා පින්නත් මේ වගේ ස්වාමීනි මට 40 කෝටියක් ධනෙ තියෙනවා. ඔබතුමාට ඕන වෙලාවක ආවට කමක් නැහැ. මේ අකිනා මටත් 30 කෝටියක ධනෙ තියෙනවා. ආවට කමක් නැහැ. ඔබ වහන්සේට අපි උදව් කරන්නයි සූදානම් ඉන්නේ. ගිරවා කියනවා මටත් අරකේටක් තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ ඕන වෙලාවක වැඩියොත් අපිට ඇල් හාල් දෙන්න පුළුවන්. මනුස්සයා කල්පනා කරලා දැන් මම මොකවත් දුකේ හරියන්නේ නැහැ. මටත් උදව් උපකාර කරන්න. ඒ නිසා රාජතුමනි මම අහවල් රටේ රජකුමාරයා. ඊළඟ රජ වෙන්නේ ඉන්නේ මමයි. ඔබතුමා ආවොතින් ඕන වෙලාවක ඕනම උපස්ථානයක් කරන්න
මම බොහොම කැමතියි මට එහෙම පුළුවන්කම තියෙනවා. හොඳයි කියලා දැන් වරහතන හන්සේ 4 දෙනා පිටත් වෙලා කාලයකට පස්සේ යනවා. ඔන්න අර සතු 3 දෙනා ළඟ. 3 දෙනාම පොරොන්දු ප්‍රකාරව ඒ 3 දෙනාට නම් කියලා කතා කරන්නත් කියලා කිව්වා. මීයා කියලා නෙවෙයි හුඳුර කියලා කතා කරන්න කිව්වා මීයා. සර්පයා කිව්වා මට දීඝ කියලා කතා කරන්න. ගිරෝ කිව්වා මට සුව කියලා කතා කරන්න. එහෙම කතා කරනකොට ඇවිල්ලා අර දේපොළ දෙන්න හතරකට බෝසත් වහන්සේ කියනවා හොඳයි බොහොම හොඳයි. මට තව මේ අවශ්‍යතාවයක් ආවේ නෑ අවශ්‍යතාවයක් අහම එන්න. හොඳයි. දැන් ගියා රජකුමාරයා. ඒ දවසේ රජකුමාරයා නගර සංචාරයේ ඉඳලා රජුරෝ වෙලා දැන්. ඇතා පිට යන ගමන් මෙයාට ඈතින් පේනවා එදා උදව් කරපු බෝධිසත්ව වෙනවා. දැන් කොහොමද දුෂ්ටයිද? දැන් මේ නිසා කල්පනා කරනවා රජුරෝ කල්පනා කරනවා මේ බෝධිසත්වය බැරි වෙලා හරි කියන්න ඉඳ තියෙනවා මෙන්න මේ විදිහට මම මේ රජකුමාරයාට සැලකුවේ කියලා. ඒ නිසා මම මේ මිනිහට කොහොමද ප්‍රතිචාර කරන්නේ මාත් පරිගන්න අවස්ථාව වෙනකම් බල හිටියේ. කියලා ඔන්න රාජ්‍ය සේවකයෙකුට අන රාජ්‍යද්‍රෝහියෙක් වෙනවා. වාමගෙන් අල්ලගෙන අත්පා බැඳලා අරගෙන ගිහිල්ලා දඟලේ දාලා මරන්නේ කිය. දැන් මේ යන ගමන් අර ඔබට හුරු පුරුදු කවිය කියමින් යනවා. එහෙම නැත්නම් සට්ටන් කිරේව මහන් සුනරාය කට්ටියා විද කට්ටන් විප්ලවිතං සෙය්‍යෝ නක්තේකේ කට්ටියා ඉදහ කියන ගාථාව. සට්ටන් කිරේ ජාතකේ හැදිලා තියෙන්නේ ඒ නමීමද පින්නත් කොහොමද කියන්නේ? දියෙහි යන දණ්ඩට පිටක් වෙතත් දුර සිට දුදනන් හට පිට නොවේ යන බස සැබෑ කලේ මට ආකවිය තිරවට කටක් වෙලා ඇතිනේ කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත් කිවිදියේ නිදෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්. අන්න බෝසත්යන් වහන්සේ මේව කීකේ ගියාට මොකද තැවුනේ නැහැ. උන්වහන්සේ බොහොම ඕන එකකින් ඉවසුවා කමක් නැහැ මම කළ දේ මට තියෙයි. ඌ කළ දේ ඌට තියෙයි. අර ඔබ තමානිතර පාඩම් කරලා තියෙනවා ඒ කළ දේ ඵල දේ මං කළ දේ මට ඵල දේ ඌ කළ දේ උන්ට ඵල දේ කියලා හිතමින් දැන් උන්වහන්සේ බොහොම නිසංසල වාඩිනවා. හැබැයි රාජ්‍ය සේවකයා අහනවා මොකක්ද දියෙහින දන්නට කියලා ඔය කියපු ගාථාවේ අර්ථයක් තියෙනවනේ මොකක් හරි. අන්න ඒකට බෝධිසත්වයන් වහන්සේ කියනවා මෙන්න මේ රජ්ජුරුව ඔයගොල්ලන්ගේ මේ විදිහට අසරණනාත් වෙලා ඉන්නකොට මම එදා මෙහෙම පිහිට වුණා. තරකඩෙන් පිහිටක් තිබුණත් රාජකුමාරයාට පිහිට වෙච්ච එක අද මම මරන්නයි හදන්නේ කියලා කියනකොටම මුළු රටවැසියෝ සියල්ල එකතු වෙලා රජ්ජුරුවන්ව ඝාතනය කළා. පහර දීලා එතාගේ බිමට දාලා මරණයටම පත් කළා. අන්තිමට බෝධිසත්වයන් වහන්සේ රජ බවට පත් වුණා. බලන්න කොයිතරම් අලංකාර නිමාවක් තියෙනවද කියලා ඒ ජාතක කතාවේ. ඉතින් මේ පිළිබඳව තව විවරණය කරන්න මම හුඟක් කැමතියි. කාලය ගෙවි ගියා ඔබටත් මටත් නොදැනීම. ඒ නිසා අද ධර්ම දේශනාවට මේ මොහොතින් මේ ආකාරයෙන් සමුදෙන්නට සිද්ධ වෙනවා. ඒකත් අපි කතා කරේ අද අකෘතඥයෙක් පිළිබඳවයි. නොතෙමි කොහොමද ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්නේ? දැන් බෝසත්වයන් වහන්සේ රජකම ලැබුණේ ඒකට කලේ නැහැ. පෙරගුණේ කළා ඒකට ප්‍රතිඵලය ලැබුණා. ඒ වගේ ඔබට ඔබ කරන දේ ප්‍රතිඵලය ලැබෙනවා කිත්තන්ට හැම වෙලාවෙම හිත හදාගන්න කියලා ආරාධනා කරමි. වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපට මේ දහම් සඳල්ෙහි යෙදෙන්නට අවකාශ දායකත්වය සලසා දුන්නේ කල්කිස්සේ පින්තාලිය පාරේ අංක 7-11 විසේ පදිංචි කෝකිලා අබේසේකර පින්වත් මහත්මියත් උත්පල අබේසේකර පින්වත් දිනියත් විසින් පාකිවා නිරතුරුව ශාසනානුලෝමිකවත් පිළිවෙත්තුල යෙදෙමින් පින්කම් කරන්නේ තමන්ගේ ආදරණීය ස්වාමි පුත්‍රයාණන් වූ මහාන් අබේසේකර මහත්මයාණන්ගේ අභාවයෙන් වසර 4ක් ගත වීම නිමිති කරගෙන එතුමා හදිසියේ අනපේක්ෂිත වෙලාවක අභාවයට පත් උනේ. එතුමාට පින් අනුමෝදන් කරමින් අභිනව ආත්ම භාවය සුවසේ කල්යාණ ගුණයන්ගෙන් සමන්නාගතව කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් යුක්තව ආර්ය සත්‍ය ධනෙන් ධනවත්ව උත්තරීතර දසපාරමිතා ධර්මෙන් පුරාගෙන නිවනින් සැනසෙන වාසනාවන්තයෙකු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන්. ඒ වගේම ඒ සමාන්තරව අභාවයට පත් වුණු පුංචි මණිකේ ආච්චම්මාටත් බන්දුල ජයන්ත පින්වත් මාමාටත් සුශීල අබේසේකර පියාණන්ට විනිතා විජේතුංග මෑණියන් ඇතුළු පවුලේ රමින් ගියගේ දෙපාර්ශ්වයේ සෑම දිනකට පින් අනුමෝදන් කරන්නටයි මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන්නේ ප්‍රාප්ති දානමේ පින්කමක් වශයෙන්. උත්පල අබේසේකර දියණිය ඊ타වත්ම දහමට
අපේ කෝකිලා බේසේකර මෑණියන් වගේම නැමී ක්‍රියාත්මක වන ශිල්ප ඥානය ලැබෙමින් සිටින දියණියක්. ඉතින් ඒ දියණිය රැක බලා ගැනීමේ කාර්යය සඳහා අපේ කෝකිලා බේසේකර මහත්මියගේ යෝගයෙන් අපේ මහාන් අබේසේකර මහත්මයාගේ තුබේ කුල වංශයේ පින්නතුලාගේ ශක්තිය සහයෝගය ළඟා කර දෙනවා. ඊටමත් කීකරු දියණියක් වන දියණියගේ ජීවිත ගමනේ ඉසුමරණ තන දකින්නට පින්වත් කෝකිලා බේසේකර මහත්මිය ඔබට අවශ්‍ය ආශිර්වාදයේ ශක්තිය පිණිස අපි හැමෝගෙම ආශිර්වාද වේවා දෝනි. ඔයාට කිය ගෞරවයත් මව් ගෞරවයත් අදවාගෙන බුදු මහත් උභය කුල වංශයෙන් බබළුවන්ට ශක්තිය සුජීවතර හැමතත් ලක්කසිලෝසි හැමතත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ හා උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කර තිබෙන වේවා. දිව්‍ය අම්මා කෙනෙක් වශයෙන් කෝකිලා බේසේකර පින්වත් මහත්මියට දියණියගේ ජීවිතේ සෝභාමත් කරමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ සෝභාමත් කරගන්න මේ පින්කම් උපකාර වේවා නිවන් පිණසම පාරමිතා වේවා කියලා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ කරන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගය කියා දෙමින් සත්‍යංක්‍ර ජාතක කතාව ගෙනහැර දක්වමින් ඔබට අද මේ ඉරිදා උදෑසන ධර්මයෙන් අනුශාසනා කරන්නට යෙදුණු පූජ්‍යපාද කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහණක් පවත්වා නිරුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සදහවතුනි අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වන්නේ. ඉන් අනතුරුව නැවත මේ විරාමයෙන් පසු ඔබට මුණ ගැසෙන්න පුළුවන් ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින්. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත. තුලත් මේ ධර්ම දේශනාව ආශ්‍රයනොත් සමහර සදහවතුන්ට නැත්නම් බොහෝ සදහවතුන්ට විවිධ ගැටලු ඇති වී තිබෙනවා. ඒ ගැටලු ඉතාමත්ම සරලව විසඳලා ගන්නට කියලා වහන්සේට ඒ ගැටලු ඉදිරිපත් කරන්න කියලා මම කල්පනා කරා. ඒ නිසාවෙන් තමයි බොහෝ පිරිසක් යොමු කර තිබෙන ගැටලුත් මේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් පැනනගෙන ගැටලුත් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ. අපි හඳුරන්නේ මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්න සූදානම් වන්නේ අපි ගොඩක් වෙලාවට සංසාරේ හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මෙයා මට සංසාරේ හමු වුණත් මගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් කියලා. එසේ ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ම අපිට සංසාරේ හමු වෙනවාද? එහෙම හමු නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරොත් එහෙම හමු නොවි ඉන්නවද කියලා එතනම මම ඔබ වහන්සේගෙන් තොරතුරු දැනගන්න කැමතියි. ලෝතර දහමේ රසය අවතින ජීවිතයේ ඒ සංසිද්ධීන් සඳහා නිතර භාවිතා කරන්නට තරම් නැමීගත් සිත් ඇති බුදු පිරිසක් තමයි මේ ධර්ම සාකච්ඡාවටත් ධර්මදේශන හදපත් වෙනම ආශිර්වාද කරමින් තමන්ගේ ඉදිරියට ධර්මය ආදේශ කරගන්නට ආරාධනා කරමින් පුතාගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නටයි මම බලාපොරොත්තු වන්නේ. අපට යලි යලිත් සංසාර ඉලිවල ගැන හොඳම නිදර්ශනය තමයි භාග්‍යවතුන් වහන්සේ නකුල පිටු සූත්‍ර දේශනාව තුළින් ඉස්පතු කරලා පෙන්නන්නේ. එහෙමයි. නකුල පිටු නකුල මාතාව අඹසමියන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි දෙන්න විවාහ ජීවිත පත්වදා ඉඳලා අද දක්වා කීරෝධකී භූත අන්‍යමඤ්ඤ භේදයක් කොහි සම්පස්සමනෝ විහෙරති. කිරි දියයි වගේ ප්‍රියසින්මයි එකිනෙකා දිහා බැලුවේ. කවදාවත් රවුම් ගෙරුම් ගැටුම් ගැටලු හිත හොදකම් මොහොතකටවත් අපි දෙන්න අතරේ පැවතුනේ නැහැ. අපි දෙන්න බොහෝ සහයෝගයෙන් යුක්තව ජීවිතය ගත කළා. එහෙමයි. දැන් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පින්නතුල්ලාගෙන් තමන්ගේ පෞල් ජීවිතය ගැන කල්පනා කළොත් මෙබඳු පෞල් ජීවිතත් විවාහ කිවිසගත් දා ඉඳලා ඊටාම සහයෝගයෙන් ජීවිතේ හැම දෙයක්ම සාකච්ඡා මට්ටමේ පවත්වා ගනිමින් සම්මුතියෙන් එළඹෙමින් ඔහොම සුහදශීලීව ගත කරන දේවෝ දේවිය සාසී සංවසති වගේ පෞල් ජීවිත ගත කරන අය අපි ජීවත් වෙන ජන සමාජයේ ඉන්නවා. එහෙමයි. එතකොට ඒ වගේම විවාහ වෙලා සත්‍යයෙන් පටන් ගත්ත ගැටලුව දැන් දරු 3 දෙනෙක් වෙනකොට ඒ ගැටලුව දවසින් දවස උග්‍ර වෙච්ච අයත් සමාජයේ ඉන්නවා. එහෙමයි. ඉතින් දැන් නකුල මාතා නකුල පිටු කාරණේ උදාහරණට අරගෙන කතා කරලා ඉන්නකෝ අපි. භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි නිවන් දකින්න තුරු අපි දෙන්න යලි යලි භව ගමනේ හමු වෙන්නටයි ප්‍රාර්ථනාව. එහෙමයි. ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙයිද? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඔබ දෙන්න සම සද්ධා සම සීල සම සුත සම ත්‍යාග සම ප්‍රඥා කියන පංච බලයන්ගෙන් පංච ධර්මයන්ගෙන් සෝභාමත් චරිත දෙකක්. එහෙමයි. දෙන්නට දෙන්නගේ ශ්‍රද්ධාව එක්කෙනෙකුට තියෙන ශ්‍රද්ධාව අනිකාගේ නැත්තේ නෑ. දෙන්නගේ ශ්‍රද්ධාව ගත්තොත් සමානයි. එහෙමයි.
දැන් ජීවත් වෙන අපේ සමාජය තුලත් එහෙම ඉන්නවනේ පින්වත්නි. මහත්ය පින්කමක් කරන්නද කියලා ඇහුවොත් කවදාවත් නෝන හරස් කපන්නේ. එහෙමයි. මහත්යගේ මව්පියන්ට වේවා ගමේ අසරණ කෙනෙකුට වේවා උදව්වක් කරමුද කියලා ඇහුවොත් යමක්කමක් තියෙන පවුලක ස්වාමීන් කියලා කොච්චර හොඳද? අනේ ඔයත් හිතපේක බොහොම හොඳයි කියලා අනුමත කරනවා. එහෙමයි. අන්න සමසද්දා. ඊළඟට ස්වාමීන් පින්කමක් කරන්න හිතලා. පූජා බුද්ධි හොරු කම්පා බුද්ධි. මම මෙහෙම උදව්වක් කරන්නයි අර අහවල් ගේ දිරාපත් වෙච්ච අයට ගේ හදාගන්න සල්ලි ටිකක් දෙන්න ඕන කියලා මම කල්පනා කරලා තියෙනවා. එහෙම කමක් නැද්ද? අනේ කොච්චර හොඳද? අද අපිට මේ අවුවට නොවේලි වැසර නොතෙමීද ගේ පැලක් තනා ගන්න ලැබිලා තියෙන පෙරාත්මෙත් අපි එහෙම පින්කම් කරගත්ත නිසා බොහොමත් හොඳයි කියලා අගය කරමින් අන්න ස්වාමීන් වහන්සේ අනුග්‍රහ දක්වනවා. අන්න සමසද්ධාචාරිත. ඉතින් ওই විදිහට තමයි සමසීල ස්වාමියා යම් විදිහක පතිදහම ගුණධම වශයෙන් ආරක්ෂා කරමින් තමන්ගේ අනතිතරියයි කියලා වදාළ විදිහට තමන්ගේ ස්වාමීදීනේ නොයික්මෝ ජීවිතයක් ගත කරනවා. ස්වාමීදීනෙත් එහෙමයි දෙන්නට දෙන්න කවදාවත් අන්න ඒ බඳු කාරණයකින් මෙයාට සොර සමියෙක් මෙයාට සොරාඹුවක් ඉන්නවා කියලා චිත්ත පීඩාවකින් තොරව දෙන්නට දෙන්නගේ විශ්වාසයෙන් දෙන්නට දෙන්නගේ සන්තුෂ්ටියෙන් යුක්තව කල්ගත කරනවා නම් අන්න ඒ බඳු ජීවිත සමසීල. එතකොට ওই විදිහට පංච කර්මයෙන් සමන්නාගත නම් ඒ අය එකට පින්දහම් කරමින් අනිත් පැත්තෙන් පින්දහම් කරමින් විතර නෙමෙයි පින්දහම් කිරීම හුඟක් හේතුභූත වෙනවා සම ඊළඟ ජීවිතේදී මොන ගැහෙන්නද. ඒ වගේම සමහරකට ආදරය ගත්තා. කෙනෙකුට කෙනෙක් අවංකවම ආදරේ හෘදයාංගම නම් ඒ ප්‍රාර්ථනා කරනවා. දැන් හිතපු දරුවෝ අම්මා ප්‍රාර්ථනා කරනවා. අපේ අම්මා මතුමතුත් මගේ අම්මාම වේවා. මගේ තාත්තා මතුමතුත් මගේ තාත්තා වේවා. අනේ මගේ දරුවෝට ಜಾති ಜಾතිත් වාසනාවක් කියලා දැඩි අදිෂ්ඨානයක් නිතර හිතේ පවතිනවා නම් ඒ තිබෙන ප්‍රාර්ථනාව අනුව ඊළඟ භවයේදී මොන ගැහෙන්නට හොන්තටම ඉඩ කඩ තියෙනවා. ඒක ධර්මානුකූලයි. එතකොට 100%ක්ම නෙවෙයි සමහර කෙනෙක් කොතෙක් ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා බලයේ තියෙන අඩුලුණුවක් වෙන්නට ඇති සමහර විට භව සංසාරේ මොන නොගැහෙන්නත් ඉඩ තියෙනවා. එතකොට අර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් අපි කියනවා අපේ සමාජයේ උඹ නොදකින් කියාගත්තේ නැහැ කියලා. එහෙමයි. නොදකින් කියලා ප්‍රාර්ථනාවක් මේක උඹ නොදකින්. ಜಾති ಜಾතිවත් මට මේ අසත්පුරුෂයා හමු නොවේවා. කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් සමහරට එහෙම හමු නොවී ඉන්න දෙන්න තියෙනවා. එතකොට එහෙම දකින්න නොලැබී යන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අරගේ ප්‍රාර්ථනාවේ තියෙන ප්‍රබලත්වය. එතන එක්කෙනෙකුගේ ප්‍රාර්ථනාව ප්‍රබල වුණාම ප්‍රමාණවත් ඒ නොදකින් වීමට. දැන් මම ප්‍රාර්ථනා කරනවා මට අසත්පුරුෂයන්ගේ ආශ්‍රය ප්‍රමෝද වේවා කියලා. මෙවැනි අසත්පුරුෂයෝ මට මතමත මොන නොගේවා කියලා අසත්පුරුෂයෝ මොන ගෙහෙන්න බෑ. එහෙම. සත්පුරුෂයෝ මොන ගෙහෙන්නේ. ඒකට ඔය ආශ්‍රය සම්බන්ධව භව සංසාරයේ සම්බන්ධය ගැන හිතලම තමයි විනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම. මේක මේ භවයේ විතරක් නෙවෙයි උපන් ජාති බාල සමාගමේ මට එපා කියලා හිතනවා නම් දැන් ඔබ ඔබේ ජීවිතයේ දුක් පීඩා ගෙන දුන්න ස්වාමීක් වේවා බිරිඳ වේවා දරුවෝ වේවා මතු ජාති ජාතිවත් මට හම් වෙන්න එපා කියලා හිතනවා නම් ජාති ජාතිත් මම පතන්නේ නැහැ කියලා හිතනවා නම් ඔබට ඒ හමුව කවදාවත් සිද්ධ නොවෙන්නට පුළුවන් විදිහේ ප්‍රාර්ථනාවක් බවට පත් වෙනවා ඒක. එහෙමයි. හාමුදුරනේ දැන් ඔබ වහන්සේ අද ධර්මදේශනාව ආශ්‍රයෙන් මේ සත්‍යං කියන ජාතක කතාව අද ධර්මදේශනාවේදී දේශනා කරන්නට යෙදුණා. මේ ජාතක කතාව අහගෙන ඉන්නකොට මට නැගුණු සිතුවිල්ලක් තමයි ඇති වුණ ගැටලුවක් තමයි මේ දුෂ්ට කුමාරයා බෝසතාණන් වහන්සේව විනාශ කරන්නට කටයුතු කරනවා කල්පනා කරනවා. හැබැයි විනාශ කරන්න කියලා උපදෙස් දෙන්නේ තමුන් යටතේ සේවය කරන ඒ රාජ්‍ය පාලනයට උදව් කරන පිරිසට. සිතුවිල්ල පහළ වෙන්නේ දුෂ්ට කුමාරයාට. යම් හේකින් වර්තමානයේ මෙවැනි ක්‍රියාකාරකම් සිදු වෙන්නට පුළුවන්. මම නායකයා, මම පාලකයා, මම තමයි මෙතන ලොක්කා, මම තමයි මෙතන වැඩිහිටියා. ඒ නිසා මම කියන දේ පාලක කරන්න ඕනේ. කියන සිතුවිල්ලෙන් යම්කිසි ආකාරයකින් අකටයුත්තක් වේවා, ජීවිත විනාශයක් වේවා මෙවැනි ක්‍රියාකාරකමක් සිදු කළහොත් එහෙම එම ක්‍රියාකාරකමේ වැඩි බලපෑම නැත්නම් වැඩි අකුසලයේ බලපාන්නේ සිතුවිල්ල පහළ වූ කෙනාටද නැත්නම් සිතුවිල්ල ක්‍රියාත්මක කළ පිරිසටද කියලා තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ. බොහොම හොඳ ප්‍රශ්නයක්. භාග්‍යවතුන් වහන්සේ මේකට පිළිතුරු වශයෙන් ගන්න පුළුවන් හොඳ ගාථාවක් දේශනා කරලා තියෙනවා සුත්ත නිපාතේ ධම්මික සූත්‍රයේ. එහෙමයි. ඒකේ ප්‍රාණඝාතය ගැන කතා කරලා තියෙනවා. පාණානහානේ නැතඝතේ. නචානු ජඤ්ඤා හනතං පරේස. සබ්බේසු භූතේසු නිදාය දන්නක් ඒතාවරා ඒතස සම්ති ලෝකේ. යමෙන් තමන්ව ප්‍රාණඝාතය කළා. එහෙමයි. වෙන කෙනෙක් ලවා ප්‍රාණඝාතය කෙරෙව්වා. එහෙමයි. ප්‍රාණඝාත කරන එකට විරුද්ධ නොවි නිශ්ශබ්ද වීම.
සියල්ල තුලින්ම තමන්ට බලවත් අකුසලයක් ඒ තුල සිද්ධ වෙනවා. ඒ නිසා මේ සත්‍යං කියන ජාතිකේ නියෝගය දුන්න දුෂ්ට රජුවන්ට තමයි මේ අකුසලයේ බලවත් කොටස උදාපත් වෙන්නේ. එහෙමයි. හොඳයි අපි බොහෝ විට මේ ජීවිතයේදී විවිධ ප්‍රශ්න ගැටලු ඒ වගේම දුක්ඛ දෝමනස්යන් පහව ගිහිලා ජීවිතයට සතුට සැනසීම ළඟා කරගන්නට උත්සාහ කරන්නේ මේ ධර්මයට අනුව ජීවත් වීම තුළින්. බොහෝ දෙනෙක් Tamanට ලැබෙන දේවල් යහමින් කටයුතු කරමින් නැත්නම් දැහැමින් යොදවමින් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කරන අතරතුර තවත් පිරිසක් බොහෝ විට මේ Tamanට ලැබෙන මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ නැහැ. අපි දන්නවා අපේ හාමුදුරනේ මේ සමාජය ගත්තාම මුදල් යහමින් ලැබෙනවා බොහෝ පිරිසකට. හැබැයි මේ මුදල් ලැබුණත් ඉතිරි කරන්න ගොඩක් වෙලාවට පිරිසට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මෙහෙම ලැබෙන මුදල් ඉතිරි කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැත්තේ කර්මයේ තිබෙන බලපෑමක් නිසා වෙන්න කියලා වහන්සේගෙන් විමසන්න කැමතියි. ඔව් දැන් භාග්‍යවතුන් වහන්සේ අපට සමහර දේවල් පිළිබඳව පරිහානිය නැත්නම් විපත්තිය ලං වෙන කාරණා වශයෙන් කර්මය දේශනා කරනවා. එහෙමයි. ඒ කර්මය දේශනා කරනකොට සමස්තයක් වශයෙන් කර්මයටම සියල්ල හේතු කරන්නේ නැහැ. එහෙමයි. දැන් මේ කාලේ ගත්තොත් මේ කාල විපත්ති කාලයක්. එහෙමයි. මේ කාල විපත්ති කාලේ මිනිසුන්ට ජීවත් වෙන්න කොතරම් මිල මුදලක් ලැබුවත් ඇත්තටම කාල විපත්තිය කරන කොටන බඩුවල තත්ත්වය ඉතාමත්ම ගණන්. එළවලු ටිකක් ගන්න ගියත් රුපියල් 4-5000කට ඇඟිලි ඉල්ලගෙන ඉන්න පුළුවන් shopping bag එකකට එල්ලගෙන ඉන්න පුළුවන් බඩු ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් කියලා මිනිස්සු කියනවා. ඉතින් ඒක එක්තරා කාල විපත්ති කාලයක්. අනිත් එක අපි හිතමු උදාහරණයක් වශයෙන් දැන් වර්ෂාව දැඩි වෙනකොට එළවලු මිල වැඩි වෙනවා. එතකොට ඒ මොකද කාලය විපත්ති කර විදිහට පිළිතලා වෙලෙන දම් කිරීමේ හෝ අසරණ වෙලා ගැනීම හෝ විවිධ දුෂ්කරතාවයන් තියෙනවා. අසරණ පාළු වෙලා. ඊළඟට වී ටික ගත්තත් අනිකුත් මූලික ආහාර පාන ද්‍රව්‍ය ගත්තම පැහැදිලිව අපිට පේන එකක් තමයි මේ කාල විපත්ති කාලේ හින්දා මිනිස්සු කියනවා සල්ලි ගස් වලින් කරුවා ජීවත් වෙන්න බෑ. එතකොට මිනිස්සුන්ගේ තියෙන නැහැකියාව හෝ කර්මය හෝ මේ කාලය කියලා කියන්නේ එකක් කර්මය කියන්නේ තව එකක්. සමහර වෙලාවට කෙනෙකුට දැන් සමහර අවස්ථා තිබිලා තියෙනවා සමහර පාප කර්මවල ප්‍රබල බලපෑමෙන් කෙනෙක් වතුර ටිකක් ඉල්ලන්න ගෙදර වලට ගියාම වතුර පිරලා තියෙන කලෙකදී සම්පූර්ණයෙන්ම වියලෙනවා හිස්සලා තිබලා තියෙනවා. මොකද අන්න එතකොට එයාට ඒක වෙලා තියෙන්නේ කර්ම විපාක නිසා. සමහර කෙනෙකුට අර දත්වාච මුත්වාච යථානුභවං අනින්දිතෝ සග්ග රූපේතිකානං කියන කාරණේදී දත්වාච දෙන්නත් ඕන මුත්වාච භුක්ති විඳින්නත් ඕන. ඒකෝර සංසාරේ භුක්ති විඳීමට දෙන්න දෙකටම හුරුනම මේ පින්බලයෙන් සමහරලාට කොච්චර දුෂ්කර කාලයක වුණත් ජීවිතේ පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන දුෂ්කරතාවයක් ඇති නොවි. ඒක තමයි මේ විවිධ පැතිකඩ බලපාන එකම කාරණයකට ඇත්තට. හරි. අපේ නායක හඳුරන්නේ දැන් අපි ධර්ම දේශනාවකට දේශවන් යොමු කරගෙන ඉන්න මොහොතේදී වහන්සේ දේශනා කරන්න තියදුනා අසත්පුරුෂයෙකු ලඟුණාම කොයි විදිහටද කටයුතු කරන්නට ඕනේ, ඔහු සමගින් කොයි ආකාරයෙන්ද ගනුදෙනු කරන්නට ඕනේ කියන කාරණාව. අපි දන්නවා බෝධිසත්ව ගුණයන් මත පිහිටා කටයුතු කිරීම තුළින් අසත්පුරුෂයෙකු යහපත් මාර්ගයට ගන්නට පුළුවන්, ඔහු එම තත්ත්වයෙන් වළකා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි එහෙම වැළකුණත් හාමුදුරනේ ටික කාලයක් යනකොට නැවතත් මේ අසත්පුරුෂයා අර තත්ත්වයටමපත් වෙනවා. එතකොට බෝධිසත්ව ගුණයෙන් උදව් කරපු කෙනාගේ සිතට නැවත ප්‍රකෝපකාරී සිතුවිල්ලක් ඇති වෙන්නට පුළුවන් නේද? මම උදව් කරපු කෙනානේ නැවතත් මේ මට පහර දෙන්නේ කියලා. එහෙම වුණු කෙනෙක් ජීවිතේ නැවත යහපත් සිතුවිල්ලක් ඇති කරගන්නේ කොහොමද? ඊටවත්ම අසීරු කටයුත්තක් තමන් යම් කිසි කෙනෙකු දුෂ්කර වෙලාවක අපි හිතමුකෝ නොමගටම ගිය කෙනෙක් කියලා. නොමගට ගිය කෙනෙක් තාමත් මම මෙයාව සුමගට ගැනීම ලොකු පිනක් නේද කියලා හිතාගෙන එයා සුමගට ගන්නවා. එහෙමයි. සුමගට අරගෙන එයාට පුළුවන් හැම උදව්වක්ම උපකාරයක්ම කරනවා ජීවිතය අලුත් කරගෙන දැහැමි ලෙස ගුණවන්ත ලෙස ජීවත් වෙන්න. එහෙමයි. සමහර කාලාන්තරයක් එයා දැහැමි ලෙස ගුණ සම්පන්නව ජීවත් වෙනවා. නමුත් කාලයකට පස්සේ මොනවා හෝ ආපහු අර කර්ම විපාක ඉස්පතු වීමෙන් අර කල්යාණ මිත්‍රාශ්‍රය දුන්නු එක්කන අමතක වෙනවා. එහෙමයි. ඊට පස්සේ මොන ගැහිච්ච නැත්නම් ඊට పూర్වයේ මොන ගැහිච්ච පාපකාරී විතරන අපහ මොන ගැහෙනවා. ක්‍රමක්‍රමයෙන් නොවුන් පාප ඇත්තන්ගේ ඇසුරට ගිහිල්ලා ආපහුවර පිහිට වෙච්ච එක්කනටම පහර දෙනවා. පිහිට වෙච්ච එක්කනාගේම දේපල හොරගම් කරනවා. පිහිට වෙච්ච එක්කනාගේම අර පිහිට වෙච්ච ගුණය ගැන නොකිය එයාගේ දුර්වලකමක් තියෙනවා මොනවා හරි දුර්වලකම ඉස්කතුවට කියමින් අර පිහිට වෙච්ච එක්කනාට පහර දෙනවා. ඉතින් ඒ ඔක්කොම සමහරවිට අර
පිහිට වෙච්ච උත්තරමයට ආරංචි වෙනවා. ආරංචි වුණාම යා ලොකු මානසික අවපාතයක් එකවරම ඇති වෙනවා. අනේ මේ මෙතර කරන්නේ මම මෙහෙම කරපු එක්කනා නේද? මෙයාට මෙහෙම හිතක් ඇතුව මෙහෙම මට කියන්න පුළුවන්ද? හිතක් ඇතුව මට මෙහෙම කරන්න පුළුවන්ද? කමක් නැහැ. අර මම ධර්ම දේශනාවේ කියලා දුන්න හැටියට මම හිතනවා මම සතර ගත්තු එක ණයක් අවසන් කළා එක පැත්තකින්. අනික මම කරගත්තු පින මට තියෙයි. එයා කරගත්තු දේ එයාට තියෙයි. මම හිත හදා ගන්නවා. මම යමක් කරලා කැප වෙලා මම මොකටද එයා මට කරන දුෂ්ටකම් ඉදිරියේදී පීඩාවටපත් වෙන්නේ. මං එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මට එහෙම කියලා හිත හදාගෙන ජීවිතේ ඉදිරියට පවත් කරගෙන යන තමයි හොඳම දේ. එතන අනිත් එක්කෙනාගේ දුෂ්ටකම වලට මම දැවුනොත් මට නේ ඊළඟට මම ලෞකිකව රෝගීෙක් වෙන්න පුළුවන්. එහෙමයි. මානසික පීඩාව මත හෘද රෝග වලට ලක් වෙන්න පුළුවන්. වෙනත් රෝග උත්සන්න වෙන්න පුළුවන්. හෘද ධාතුව අපිරිසුදු වෙලා නිතරම තියෙන එක මතක් වෙනකොට ඒ නිසා මම මොකටද කාගේවත් දුෂ්ටදලකම් විදිහේදී මම අසත්පුරුෂයෙක් වෙන්නේ. මගේ සත්පුරුෂකම නැති කරගන්නේ කියලා මම කල්පනා කළා. තදින්ම හිත පිටුවල හිත හදාගන්න එක තමයි හොඳම දේ. එතකොට ආන්දරනේ ඇයි මේ කෙනෙක් කරන්නේ නැති වැරදි වලට නිතරම චෝදනා ලබන්නේ? අතීත සංසාරයේ තමනුත් නොකල වැරදි වලට අනුන්ගේ චෝදනා කරලා තියෙනවා. එහෙමයි. සැකයෙන් අපි හරියට මිනිස්සු දිහා බලනවානේ. එහෙමයි. දැන් මේ ජීවිතේ කවුරුත් වැරද්දක් කරලා නැහැ. නමුත් අපි අස්ථානයේ සැක හිතා ගන්නවා. ආවලා මේක කියන්නේ නැත්තේ අහවලාමයි. අහවලා මට තරහයි. අපි හිතුව කවුරුද දැන් ප්‍රෙසමක් ගන්න තියෙනවා කියන්නේ. එහෙමයි. ඒකෝ තමන්ගේ රාජකාරියට විරුද්ධ ප්‍රෙසමක් ගන්නවා. එතකොට හිතනවා ඔය ප්‍රෙසම ගහන්න නැත්තේ අල්ලපු ගෙදර මිනිස්සුම තමයි. එහෙමයි. මොකද හේතුව එහෙම නැත්නම් කාර්යාලයේ ඉන්නවා මාව වැඩි රුස්සන් නැති කෙනෙක්. එයා තමයි මේ ප්‍රෙසම ගහන්න නැත්තේ. එයා තමයි මේ හේලම ආයතන ප්‍රධානියට කියන්නේ නැත්තේ. කියලා සැක හිතනවා. නමුත් එයා හීනකින්වත් එහෙම එකක් කරලත් නැහැ හිතලත් නැහැ මෙයාට අවශ්‍යතාවයකුත් නැහැ. මෙයා එයා කෙරෙහි සැකයෙන් හිතුවට එයා මෙයා කෙරෙහි කිසිම චෝදනාවක් එල්ල කරන සැකයක් ඇති කරගන්න නැහැ ජීවිතේ. දැන් අනුන්ට දැන් අස්ථානේ චෝදනා කරනවාද ගමේ අයටත් කියන බලන්නකෝ මේ අහවලු මම හොඳටම දන්නවා අහවලු තමයි මේක කළේ කියලා මේ විදිහට මට විරුද්ධව ප්‍රෙස්සමක් ගහලා තියෙනවා. එහෙම නැත්නම් අපි රයිට් ගන්නවට විරුද්ධව ප්‍රෙස්සමක් ගහලා තියෙනවා. එහෙමයි. නොයෙක් ආකාර මොනවා හරි පෞද්ගලික දේවල් වලට එදිරිවාදකම් කරලා තියෙන අහවලාම කියලා. ඔයා හොඳටම දන්නවද? ඔව් මට හොඳටම පැහැදිලි. සාක්ෂි තියෙනවා සාක්ෂි නෑ නමුත් හොඳට පැහැදිලි. දැන් අස්ථානේ මේ අර මිනිස්සුන්ට චෝදනාව කරන්නේ. එහෙමයි. එක කාරණයකින් සමහරවිට අපිට යම් කිසි පීඩාවක් එක්කකින් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් හැමදේම මේකට සම්බන්ධ කරගැනීමෙන් චෝදනා කියන අස්ථාන චෝදනාවක් නෙමෙයි. එහෙනම් අස්ථාන චෝදනාව කනුන කරා නම් සංසාරේ කවදා හරි දවසක මට මේ ජීවිතේදී අස්ථාන චෝදනා එන්නේ නොකළ වැරදි වලට මම වැරදි කරුවෙක් වෙන්නේ සංසාරේ ඉපදුව අකුසල කර්ම කරපේ විපාක තමයි. ඒ කියන්නේ මොනවා හරි ක්‍රියාවක් කරොත් එහෙම කවදා හරි දවසක ඒකේ ප්‍රතිවිපාකේ තමුන් එක ළඟා වෙනවා. ඔව් මේ විශ්වය තුල තියෙන පංච උපාදානස්කන්ධයන්නේ අපේ සියලු සිතුවිලි පාදක කරගෙන කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා කරන්නේ. එහෙමයි. එහෙමනම් ඒ සියලුම සිතුවිලි මනෝවේග ධාරාවන් අපේ පංච උපාදානස්කන්ධයට ඇතුළු වෙනවා. එහෙමයි. පංච උපාදානස්කන්ධය ඇතුළු වීමෙන් මේ භවයෙන් අපි වෙන භවයකට මාරු වෙනකොට අර පංච උපාදානස්කන්ධයේ ත්‍රිවිධ මෙලොව සම්බන්ධී ගිලිහිලා නැවත අලුත් භවයකට ගිහින් මේ පංච උපාදානස්කන්ධය යම්තර කරන්නේනවද? ඒ පංච උපාදානස්කන්ධයට හරියට ටේප් රෙකෝඩර් එකක තියෙනා වූ අර සටහු පටිය වගේ අර සියලුම කර්මයන් සම්බන්ධ පටිය වේග ධාරාවකින් කරාගෙන. එහෙමයි. ඒකට විපාක තමයි විශ්වයෙන් අපව තමයි ලැබෙන්නේ. එතකොට ඔය ක්‍රියාව නිසාවෙන්ද අපි හන්නේ දැන් අපි සමහර විට කල්පනා කර කර ඉන්නවා අපේ හොඳ කල්යාණ මිත්‍රෙක් ඉන්නවා මම එයාට දුරකථන ඇමතුමක් දීලා බලන්න ඕනේ හොඳින් යහපත්ව ඉන්නවද කියලා ඉවරලා කොහොමද දුක සැප හොයලා බලන්න ඕනේ කියලා. එතකොටම එයා සමහර විට අපිට දුරකථන ඇමතුමක් කරනවා. ඒ කාරණාව නිසා ඔව් අපි ඒකට මම හිතන්නේ මනෝවිද්‍යාව ටෙලිපැති ක්‍රමය කියලා කියන්නේ පණිවිඩ ගෙන යන සංනිවේදක ජාලයක් වෙනවා විශ්වයේ. ඒක පංච උපාදානස්කන්ධයේ මගේ හිතවිල්ල ගිහින් තියෙනවා දැන් මේ වෙලාවේ හිතන සිතුවිල්ල. ඒකත් මේ වෙලාවේ මම හිතන හැම සිතුවිල්ලක්ම පංච උපාදානස්කන්ධන. පංච උපාදානස්කන්ධ රාශියක් මේ ගෝලී ක්‍රියාත්මක වෙන හැම එකකටම අදාළ පංච උපාදානස්කන්ධ තියෙනවා. ඒ සිතුවිල්ල ඒ පංච උපාදානස්කන්ධයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට යා කොතරම් කියත් එයාටත් මේ වෙලාවෙම මාව සී වෙලා එයා මට කතා කරන අවස්ථාවල් බොහොමයක් තියෙනවා. දැන් ඔය මට මතකයි අපේ එම්.ආර්. බෝපේ ගෙදර කියන මහන්තයගේ පොතක් තියෙනවා ප්‍රාථමික ඇදහිලා විශ්වාසතරාජ්‍ය විද්‍යාත්මකගේ. ඒකේ කතා කරනවා ඇල්ෆා තරංග, ඩෙල්ටා තරංග, බීටා තරංග, තීටා තරංග පිළිබඳව ඒ තරංග ගැන කතා කරලා කහිතකින් ඊළඟ දිතට පණිවිඩ ගෙනෙන ආකාරය 60 ලක්ෂ ගණනක් ඈත ඉන්න කෙනෙකුට දුරකථනයෙන් කතා කරලා කියනවා මමත් යමක් හිතනවා ඔයත් යමක් හිතන්න. එහෙමයි. එතකොට අපි දෙන්නම අපිට ඒ හිතාගෙන යනකොට හිතීච්ච දේවල් සම්බන්ධව
කොල්ලේක සටහන් කරගමු. මාත් සටහන් කරනවා ඔයත් සටහන් කරනවා. එහෙමයි. අන්තිමට වෙලාව අවසන් වෙච්ච ගමන් ඔයා හිතපු දේ මට එවන්න මං හිතපු දේ ඔයාට එවන්න. එහෙමයි. දෙන්නම එක සමාන සිතුවිලි නම් හිතලා තියෙන බලන්න මානසික තරංග වල සමානතාවය කොච්චර තියෙනවද කියලා. එහෙමයි. දැන් කෙනෙකුට කතා කරන්නේ නැහැ සමානට අපි. ළඟ හිටියට. එහෙමයි. දෙන්න එකට පාරේ යනවා. යනකම කිසිම ඔයා සම්පික ගැන කල්පනා කළේ මාත් ඒකමනේ. කියලා මේ හරි ෂෝක් එකට එකම ඒ වෙලාවේ සම්පිකා පිළිබඳ ගන්න මාතෘකාවක් ඇත්තම නෑ. නමුත් දෙන්න වෙන වෙනම හිතේද කියන්නේ අරයට කියන්න හදනවා කියලා පොදුමයිනේ මාත් ඕකමනේ හිතුවේ. හරි සමානයි. ඒකෝට මේ බලන්න ළඟින් ඉන්නකොට මානසික තරංග ගමන් කරන ආකාරය. දැන් සමහර වෙලාවල් තියෙන දැන් අපි හිතමු දැන් මම ධර්ම දේශනාව කරගෙන යන ගමන් පුතා සටහන් කරගත්තා නම් යම් කිසි ප්‍රශ්නයක් අහන්න ඕන කියලා ඒ ප්‍රශ්නෙට උත්තරේ මම අර ධර්ම දේශනාව තුළදී දේශනා වෙනවනම් අන්න ඔබ ලියන දේකට පේන්නේ දැන් මම ඉන්නේ ඈත. මම කියන දේ ඔබට ඇහෙන එක හැබැයි නමුත් ඔබ ඒකට ලියලා ඉවරයි. එහෙමයි. එහෙම සහසම්බන්ධතාවයෙන් තියෙන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ හඳුන්නේ මේ යටිසිතේ ක්‍රියාත්මක වීම මහා ප්‍රබල දෙයක්. ප්‍රබල දෙයක්. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසවරණෝති කියලා කිව්වා. චිත්තමයි එකම ධර්මතාව ලෝකෙදී. එහෙමයි. මිනිසා දැන් සංසාර ධාරිකාව ගමන් කරවන්නේ හිතේ. සංසාර ධාරිකාව නවත්තන්නේ හිතේ. ලෞකික ජීවිතයට ඕන කරන කර්ම විපාක සංසාරේ අරන් දෙන්නේ හිතේ. කර්ම විපාක රැස් කර තබා ගන්න හිතේ. කොච්චර දේවල් මේ හිතෙන් කරනවද? හිතම තමයි ප්‍රධාන. එහෙමයි. මට මේ ඔබ වහන්සේ දැන් ඔය දේශනා කරන ලද කරුණුත් එක්ක හිතුනේ දැන් ඔබ වහන්සේ මේ ධර්ම දේශනාවේදී සඳහන් කළා තමන් ගැනම අදිෂ්ඨාන කරන්න කියලා. තමන් ගැනම අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ අපි හඳුනන්නේ එක් පැත්තකින් මෛත්‍රී භාවනාවට මූලික පදනමක් තමයි මෛත්‍රී භාවනාව වෙන්නත් පුළුවන්. මෛත්‍රී භාවනාවම තමයි ඇත්තටම. දැන් මම අනුල් නිසා මගේ හිත නිද්ද ගන්නෙ නෑ. එහෙමයි. ඒක මං ගැන හිතීමක් නේ. එහෙමයි. මට මේකෙන් මෙන්න මේ භයංකර විපාක ලැබෙනවා. එහෙමයි. ඒ විපාක වලට මම හිතපත් කරගන්නේ නැහැ. විපාක වලින් කර්ම විපාක අකුසල විපාක වලින් ලැබෙන දුක්නේ මම නිදුක් වෙනවා කියනකොට මම කර්ම විපාක රැස් කිරීමෙන් ලබන දුකද විඳින්නේ නැහැ කියන එකයි නිදුක් වෙනවා කියන්නේ. එහෙමයි. එතකොට මට මේ අකුසල කර්ම විපාක හිතක්වත් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාව බොහොම ගැඹුරු තැනක නිදුක් වෙනවා කියන එක නිකන් ලේසි වචනයක් නෙමෙයි. එහෙමයි. එතකොට ඒකේ අර්ථ ගණනාවක් තියෙනවා. පරමාර්ථ වශයෙන් ගන්නකොට නිදුක් වෙනවා කියන්නේ දුක සදාහට නෙමෙයිමවා කියන එකයි. දුක සදාහට නෙමෙයි නිවන් දකින්නකොට. එතනින් මෙපිට අර්ථ වශයෙන් ගන්නකොට දුක් උපදවන්නේ යම් කර්ම විපාකයක් නිසාද ඒවනේ කර්ම ධර්මයන් මා තුළ ඇති නොවේවා. අනුන් නිසා මා තුළ මතු දුක් උපදින කර්ම පහල කරගන්නේ නැත කියලා මම මට මෛත්‍රී කරනවා. ඉතින් මෛත්‍රී වරණ පටන් ගන්නෙත් මම නිදුක් වෙනවා කියලානේ. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ විතරම අත්පරියාය දේශනාවක් දේශනා කරන්නේ. මම මූලික කරගත්තු දේශනාවක්. එහෙමයි. ආන්දරනේ දැන් ධර්ම දේශනාවට සවන් දීගෙන ඉන්න මොහොතේදී සහ මේ සමාජයේ දෙස බොහෝ විචක්ෂණශීලීව අපි බලන මොහොතේදී ඒ වගේම සමාජයේ දෙස ඇගීමට ලක් කරන මොහොතේදී අපට පෙනීගෙන යන කරුණක් තමයි බොහෝ සෙයින්ම සමාජයේ මේ ඉවසීම කියන කාරණාව දුරු වීගෙන යන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. නැත්නම් ඉවසීම අර සීමාවකින් කෙලවර වෙන තත්යකට පත් වී තිබෙනවා. හැබැයි අපි දන්නවා එහෙම වුණාම ගොඩක් වෙලාවට අවසානයේදී සිද්ධ වෙන දේ තමයි පසුතැවීම ජීවිතයට ළඟා වෙන එක. එහෙම ක්‍රියා කරන්නට ගිහිල්ලා නැත්නම් මේ ඉවසීම කියන එක ප්‍රගුණ කරන්නේ නැතුව කෝපයට ඉඩ දීලා, ක්‍රෝධයට ඉඩ දීලා කටයුතු කිරීම තුළින් ජීවිත හානි කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ තමුන් අතින් තමුන්ගේ ජීවිත නැති කරගන්න අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මෙහෙම තමුන් විසින් තමුන්ගේ ජීවිතය නැති කරගන්න කෙනෙකුට නැවත නැවතත් එවැනි තත්ත්වයේම ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවාද? බැරි වෙලාවත් පෙර පූර්ව කර්මයක් තිබිලා ඒ කියන්නේ අපි හිතමු කුසලය උපරිමයටම වර්ධනය වෙලා අවසානයේදී මෙවැනි තමුන් අතින් තමුන්ගේ ජීවිතය නැති කරගෙන ඊළඟ යම් කිසි ආකාරයකට ආත්ම භාවයක් ලැබුවොත් එතනින් ඔහුට නිවෙන්නට බැරිද? මෙහෙම ප්‍රශ්නයකට දෙන්න තියෙන උත්තර කීපයක් තියෙනවා. එක පැත්තකින් සිය දිව්‍ය හානි කර ගැනීම ලෝකයේ තියෙන ද්වේෂ ධර්මයන් අතර තරම භයානකව දේශය. තමන් කෙරෙහි ඇති වෙන දේශය. එතකොට ජීවිතයක් තමන් හානි කරගන්නකොට අපි හිතන්නේ නැහැ අනුන්ගේ ජීවිත හානි කිරීම අකුසලයක් කියලා හිතනවා. මිසක් තමන්ගේ ජීවිතය හානි කරගන්න අකුසලයක් කියලා හිතන්නේ නැහැ. අද ද්වේෂ සහගත හිතක් තමා තුළ පහළ කරගෙන තමයි එයා අන්තිම මොහොතේ තමන්ගේ ජීවිතය හානි කරගන්නේ. එතකොට ත්‍ෘතිපටිසන්ධි විභාගය අපි පිළිගන්න දෙයක් ධර්මානුකූලව. එතකොට එයාගේ අන්තිම මොහොතේ පහළ වෙන භයංකර චුතියට අනුරූපව තමයි දුගතියක උපදිනවාමයි. ඒ කියන්නේ කිසි විවාදයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම
දැන් හිතන්නකෝ මග්‍රව්‍ය පාලනය කරන කෙනා කියලා. එහෙමයි. එයාට අනුන්ගේ මත ඉවසන්න බෑ. එහෙමයි. එයාගේ මත අනිත් අය ඉවසන්න ඕනේ. එයාට ඉවසීම නැහැ, කේන්ති වෙනවා. කේන්ති ගත්තු ගමම ඉන්නේ. එහෙමයි. එතකොට එහෙම එක්කනාගේ තියෙන ආදීනව ගැන කතා කරනවා වාග්යතුනාත් පංච ಜಾති සතන් යක්කෝ. එහෙමයි. පංච ಜಾති සතන් සුනෝ. එහෙමයි. උම්මත්තකානත්තාට යක්ෂයෝ නිපදිනවා. එතකොට එක යක්ෂයෝ ඕනියකට මනුෂ්‍ය ලෝකයේ ආයතනයෙන් අවුරුදු 100,000 ගණක් යනවා. එහෙමයි. අපි 100,000 ගණක් අවුරුදු ජීවත් වෙලා භව ගණනක් කරනකම් එයා එක භවයයි යක්ෂයෝනි. ඒ වගේ භව 500ක් කියලා හිතන්න. පංච ಜಾති සතන් සුනෝ ඊට පස්සේ ආත්ම 500ක් සුනක වෙලා උපදිනවා. උම්මත්තකානත්තාට ඊට පස්සේ මිනිස්සු වුණොත් මන්ද බුද්ධි වල උපදිනවා. එහෙමයි. සුරාපානස දෝෂක මේ සුරාපානේ ආදීනවයි. එතකොට නිතරම කේන්ති ගත්ත හිත කියන එක ඉවසීම නැති හිතනේ මන්ත්‍රාවේ පාලනය කිරීමේ තියෙන්නේ. එහෙමයි. සමහර කෙනෙක්ට මේකේ වර්ධව තේරුම් ගන්න පුළුවන්. එතකොට අනේ කිසි කේන්තියක් ගන්න නැත්නම් හොඳට ඉන්නවා නම් හොඳට කාලා හොඳට නිදා ගන්නවා නම් පවු නැති අමුතුරනේ කියලා ඒ ප්‍රශ්නෙට වෙන උත්තර දෙන්න ඕන. දැන් කෙරුවට කියනකොට කේන්ති ගන්න නැත්නම් අපේ මනසේ ඉන්නවට වඩා හොඳ යන්නේ පොඩක් බී ගත්තා මං ඉඳී තානවා ඔයා මුත් ගත්තේ නැහැ ගොඩාකින් කියලා මා මතක් කරනවා. මට එහෙම නෝනා කියලා තියෙනවා. ඒක ලොකු කරන් තියෙනවා මම කියන්නේ. ඉතින් මේ එයා මරුණට පස්සේ මේ කියන අපේ හන්න කරන් තඩා හොඳට මම සමාදා වලට අහන දිනා මේ කියලා මට කියලා තියෙනවා. කොහොම වුණත් යම් කිසි අකුසල වේගයක් නිසා නම් සියදිවි විහානි කරගන්නේ. දැන් වෙන එකක් තියා බලන්න උපසම්පන්න වික්ෂුවක් ගැන කතා කරමු. එහෙමයි. යම්කිසි වික්ෂුවක් යම්කිසි ජීවිතයේ ආදනීය ගතියකින් පීඩා විඳින කෙනෙකුට කියනවා නම් ඔය ඉතින් ඔය ආදනීයෙන් පීඩා විඳින දිනවලට වඩා ඉතින් නම් හොඳයි මැරෙන එක කියලා කිව්වා කියලා හිතන්නකෝ. එහෙමයි. එයා හිතනවා දැන් මැරෙන එක හොඳයි කියලා කිව්ව අර වික්ෂුව. එහෙමයි. නමුත් අරය උපක්‍රමයේ කරලා මැරෙනවා ඒ නිසා. හාමුදුරුවෝ කිව්ව නේද කියලා. එතකොට ඒ අකුසලයේ එන්නේ අර හාමුදුරුවන්ට. එතකොට සියදිවි විහාන කරගත්ත එක්කම අකුසලයේ ගැන කියන්න දෙයක් නැහැ. ඒ තරම් භයානක දෙයක් මේක. එහෙමයි. නමුත් සමහර වෙලාවට එයාට මෙලොව ජීවිතයේදී පෙර කර්මයකට ආශ්‍රය කරන්න වෙච්ච අය කෙරෙහි ලැබූ බලාපොරොත්තු ප්‍රේම සම්බන්ධයක් කඩා වැටීම කියනකො එහෙමයි. ඔන්න එතකොට හිතනවා මේ වගේ දුෂ්ට නැති සමාජයක මම ජීවත් වෙනවට වඩා හොඳයි මම මැරෙන එක. අන්න ප්‍රතිරූපදේශ වාසයක් නොලැබීම. එහෙමයි. ඊළඟ ආත්ම භාවයක එයාට ප්‍රතිරූපදේශ වාසයක් ලැබෙනවා අකුසලයේ ගියුණාම. එහෙමයි. ඒ අකුසලයේ ගෙවෙන්න ඕනේ හැබැයි. එහෙමයි. එතකොට ආන් එයාට ප්‍රතිරූපදේශ වාසයක් හම්බෙලා එයාගේ හිත නොරිදන අර වගේ බලාපොරොත්තු පාඩනකොට කෙනෙක් ජීවිතේට මොන ගහනවා. එතෙන්දී එක භවයකින් ඒ අකුසලේ කඩාගත්තොත් ඊට පස්සේ දිගටම යට යකුසලයි බලපාන්නේ. එහෙමයි. මොකද කොයියම දැක්කත් සදාතනික නෑනේ. එහෙමයි. වෙනස් වෙමින් යන රටාවක් තුළ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි හඳුරන්නේ. ඔය කාරණාවට දැන් මම පෙර විමසපු ප්‍රශ්නෙටත් මේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරුණ ගෙනහැර දක්වමින් කොහොමද කියලා උත්තරේ දුන්නා. මම එතකොටම ඔබ වහන්සේගෙන් අර සිතුවිලි කොයිතරම් සම්බන්ධ වෙනවද සමීප වෙනවද කියන කාරණාව දන්නේ නැහැ. හැබැයි මම එතනම හිතුවා මම මේ ප්‍රශ්නේ ඊළඟට අහනවා කියලා අපේ හඳුරන්නේ. බලන්න උදාහරණනේ මේ ප්‍රායෝගිකයි නේද ඔයාලට මම අහන්නේ කියලා ඉතිහාසය හඳුරන්නේ මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සංසාරික පුරුද්දක්ද නැත්නම් මම ඒක දැකලා තියෙන දේ තමයි අපේ හඳුරන්නේ අර කරුණු කියන දැන් කියන්නේ අපි ආශ්‍රය කරනකොට සමාජයේ විවිධ තරහදරම් වල පුද්ගලයා ආශ්‍රය කරනවා ජනවාරි 1 වෙනිදා ඉවර කරනවා කියලා පොරොන්දු වෙනවා 13 වෙනිදා ඉවර කරනවා 14 අලුත් අවුරුද්දනේ කියලා පොරොන්දු වෙනවා නෑ මේ උපන්දිනේ අවල් දවසේනේ ඒ දවසේ වෙනකන් විතරයි ඉවර කරන්නේ අපේ හඳුරන්නේ ටික දවසකින් ආයෙ පටන් ගන්නවා කර්මී අර කොච්චර කිව්වත් මේකේ තියෙන ආදීනව පැහැදිලි කර දුන්නා ඇයි කනකොටවත් ගන්න නැතුව මෙවැනි පුද්ගලයන් ඒ කටයුත්තේම නියැලෙන්නේ අර සංසාරයේ තියෙන පව නිසාද කියලා තමයි විමසන්න සූදානම් වන්නේ. නෑ ඒක සංසාරයේ පව නිසා නෙමෙයි. දැන් අපි හිතමු මත්ද්‍රව්‍ය ගත්ත මිනිස්සුෙකුට ඒක බැහැුනහම එහි තියෙන ඇල්කොහොල් ස්වභාවය එයාගේ ඉස්තාවේ පණ ගැන්නුලා එයාට ප්‍රාණවත්කමක් වෙනකට දැනෙන්න පටන් ගන්නවා. අපිට පේනොනට ඒ අප්‍රාණිකව හැපි හැපි වැටෙන කියලා එයා ඒක ඉඳලා පන්නරේ ගන්නෙ. ප්‍රාණය ගන්න. එහෙමයි. එතකොට එයා ටික කාලයක් මේක බීල කාලයක් නවත්තන ගන්නවා නේද? එක පාට හොඳ නැහැ කොහොමද නවත්තන්නේ? එහෙමයි. අර දිනවක වань අවල් දවසේ කියලා එහෙම නෙවෙයි ක්‍රමානුකූලව ඕනේ. දැන් අපි හිතමු වේගයෙන් ගමන් කරන රටයක්. එක පාරටම බ්‍රේක් කරොත් මොකද වෙන්නේ? ඩ්‍රයිවර්ට අභ්‍යන්තරේ ඉනයිට තාපදා බොහොමයක් එන්න පුළුවන්. ඒ නිසා ඕනම පුරුද්දක් එකවරට ගාලා නවත්තන්න ගියොත් ලොකු භයානක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒ නිසා අනිත් එක මේක කාර්යවත් අවශ්‍යතාවයකට නෝනගේ අවශ්‍යතාවයකට හෝ යාළුවන්ගේ අවශ්‍යතාවයකට හෝ දරුවෝ කිව්ව නිසා හොන ඒවත් එක්තරා විදිහකට හේතු සාධක කරගත්ත කාර්යයක් නෑ. තමන්ගේම හිත තමයි කොහොමදත් මේකෙන් ආත්මදව ගන්න ඕන. මේ කාර්යයේ මොර දේවතාව වෙන්න ඕන තමන්ගේ හිත. මම මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික අඩු කරගෙන ඉහළ අඩු කරනවා. දැන්
වෙන මොකවත් ඕනේ කොසල් රජුරණ තිබ්බා කියලානේ හාල්නේ 16ක බත් කන්න පුළුවන් බණක්. එහෙමයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ආවම දවසක් දවල් උත්සාහ කරලා ඒ අපහසු ගැන කතා කරලා ඊට පස්සේ කියනවා ඔයාට මම උදාහරණ උපමාවක් කියන්නම්. මේ විදිහට ආහාර ගන්න වෙලාවට මොන හරි පාසයට නැත්තම් මොන හරි ඇට වගේ තියාගෙන එකින් එක ආහාර වලකට එක ගානේ අඩු කරනවා. එතකොට එක බත් කටක් ඉතුරු කරනවා. එහෙමයි. අර බෙදලා දෙන දේ. බෙදලා දෙන ප්‍රමාණය ඒකමයි මුලදී. ඊට පස්සේ මොන හරි දෙකක් අයින් කරනවා. එතකොට ඔන්න තවත් කටවල් දෙකක් දැම්පි ගන්න ඉතුරු වෙනවා. ඔය විදිහට ඔබතුමා ආහාර ගන්න එක පුරුදු වෙන්නත් ඕන මේකට පුරුදු කරන්න කියලා ඒගොල්ලන්ට අමතකවම කියනවා. එහෙමයි. එතකොට අරයාගේ ආහාර ගැනීම මේ අත්ලක ප්‍රමාණය තරමේ ආහාරයක් ගැනීම කුසතුත්මත් කරන්න පුළුවන් වුණා කියනවා. එහෙමයි. අනම්පාස විහාරයේ පහිතත්ස විකුණෝ කියලා මේ සත්තාරෝ පංචාරෝපේ අභුත්තෝදකම්පී කියලා බුදුහාමර අඩු ආහාර ගැනීම ගැන කියලා තියෙනවා. ගොඩක් ආහාර ගන්නවා කියන එක නෙවෙයි. අනේ ගොඩක් කන්න බෑනේ වට කිව්වට කමක් නැහැ. මේ අල්ලක ප්‍රමාණයක ආහාර ටිකක් ගන්න පුළුවන් නම් ඒක ඇති. ඒක ශරීර පහසුකම් හේතු වෙනවා කියනවා. ඒ වගේ ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තමම හිතා ගන්න ඕනේ. මම රසමගන්ධ ප්‍රමාණය කියලා අඩු කරනවා. අර ගන්න එක ඒවට අඩු කරන්නේ. එහෙනම් ප්‍රමාණිකුල අඩු කරන ඉහම ශරීරය උහුරු වෙනවා. අර අවපාතයේ මුල සඳහා. මේ හිතවලින් තමයි ශරීරය සුරු වෙන්නේ. අපි අතර මේක ප්‍රායෝගිකව බලන්න ඕනේ ගන්න අනුකම්පාවෙන් බලන්න ඕනේ ගන්න කොහොම මේ විනියා බලනවා. ඒ විනියාව දැන් අපි ප්‍රවෘත්තාපන කරුණු දැම්මොත් වෙන්නේ එකවරම නවත්තන. එහෙම මොකුත් නෑ ඒවා. එතකොට දැන් ඔන්න ඒතර නැවැත්තුවා කියනකෝ සුරාපානේ හරි දුම්බීම හරි කෝක හරි නැවැත්තුවා. එතකොට එකවරම නැවැත්තුවම මේ ප්‍රශ්නේ හිතෙන්නේ. අපි ටික ටික නවත්තගෙන ගියාට පස්සේ නවත්තන්න පුළුවන්. එහෙමයි. දැන් අතන එකවරම නැවැත්තුවොත් වෙන්නේ පීඩනේ තියෙනකම් පාලනේ තියෙනකම් ඉන්නවා. ආයෙත් කලකදී මොකද වෙන්නේ? ආයෙත් පරණ තත්ත්වයටපත් වෙනවා. එහෙමයි. එතකොට හිතයි ගතයි දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවානේ. එහෙමයි. දැන් හිතේ ශක්තිය මත අර ගතට දැනෙන අපහසු වරක්කගෙන ඉන්න මුල් කාලේම නොගත්තා. එතකොට කෙනෙකුට කියනවා දිගටම ඉන්න වෙන්නේ යවමු. දිගටම ඉන්න බෑ. ඒ තත්ත්වය මනසින් ගිලිහුණු කාලේ නිදහස් කරගෙන මනසින් ගිලිනෝනේ පාලනේ. එතකොට එයා ආපහු පරණ තත්ත්වයට එනවා. එහෙමයි. අපි අනුකම්පා කරනවා නැත්නම් මිනිස්සු කෙරෙහි. එහෙමයි. අනිත් ඒ ඇත්ත එක්ක හරියට සාකච්ඡා කරන්න ඕන. ඒ ඇයිට වෙන වැඩක් පවරන්න ඕන. දැන් අපි හිතමුකෝ කෙනෙක් දැන් මට ඕන නම් වීමත්කමෙන් මගේ ජීවිතය අත්පොදව ගන්න මට දැන් මොන්නම හිතන වෙලාවේ මම එහෙමයි. වැඩිහිටියෙක් ළඟට යනවා. පන්සලකට යන්න ඕන. ඒ කියලා කතා කරගෙන ඉන්නකොට අර වෙලාව මගේ ඇරෙනවා. මේ වෙලාව මගේ ඇරුණාම යම් දේවල් පාලනය කරගන්න පුළුවන්. එහෙමයි. මම හිතන්නේ මේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ විශ්වාසයත් එක්ක කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවිගෙන යන මොහොතේ ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබ බොහෝ ධර්ම ගැටලු වලට පිළිතුරු ලබා ගන්නට ඇති. ඉතින් ඒ නිසා අපේ හාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් විමසන්න කියලා හිතුවා. දැන් ගොඩක් වෙලාවට සමාජයේ තිබෙන ගැටලුවක් තමයි මගේ කොටස හරියට කරන්නේ නැතුව එයාගේ කොටස ගැන තමයි විමසිලිමත් වෙන්නේ. නැත්නම් එයාගේ කොටස ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ. හැබැයි හරියට ගැඹුරින් බැලුවොත් එහෙම එයාටත් වැඩිය ප්‍රශ්න තියෙන්නේ මගේ කොටස ගැන. එතකොට මගේ නම් අඩුපාඩුවක් තියාගෙන අනුන්ගේ අඩුපාඩුකම් හොයන පුද්ගලයන්ට අපි කළ යුතු දේ සහ නැත්නම් ඒ වෙනි පුද්ගලයන් ජීවිතයට ලං වීම තුළින් අපේ ජීවිතේ කොයි ආකාරයකට විනාශයටපත් වෙන්නේ. ඕක සදාතනික සමාජ තත්ත්වයක් බව පේනවා ඔබට. භාග්‍යතුන් වහන්සේ නපරේසං විරෝමානී නපරේසං කතා. එහෙමයි. අත්තනාව අවෙක්කෙහි කතහණි අකතහණිච කියන හැම පුද්ගලයෙකුටම වෙන වෙන වශයෙන් තමන් ගැන හිතන්නට. තොර හැරදිලා තියෙනවා. නපරේසං විරෝමානී. ඔබ අනුන් ගැන හිතන්න එපා. නපරේසං කතා. අත්තනාව අවෙක්කෙහි. තමන් අතින් වේත උනාද කියලා හිතන්න. එහෙමයි. දැන් ඔතන අපර ප්‍රශ්නේ ඉන්නේ තමන් අතින් වේත උනාද කියලා හිතන්නේ නැති මිනිස්සු අපිට නම් නීමෙන්නේ. එතකොට අපි අපාත් යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට අපි ලොකු චිත්ත පීඩාවක තමයි කාලය ගත කරන්නේ. දැන් ස්වාමි දියණිය ගෙදර දොරේ බලන්න ඕන, ගෙදර සියලු කටයුතු කරන්න ඕන, ස්වාමියාගේ කටයුතු කරන්න, ස්වාමියාගේ මව්පියෝගේ කටයුතු කරන්න ඕන. එහෙමයි. නමුත් ස්වාමි දියණියගේ මව්පියන්ට කිසි උපස්ථානයක් සිද්ධ වෙන්නේ නැත්තම් එහෙමයි. උපකාරයක් කරන්න ඉඩක් දෙන්න. මට මගේ අම්මා බලන්න යන්නේ නැහැ. මගේ තාත්තා බලන්න යන්නේ නැහැ. මගේ අතින් කරන්න ඕන සියලු දේ එක දෙයක් හරි දශමයක් අඩු වුණොත්, කැම ටිකක් වෙන්න ඩිංග පරක් වුණොත්, මගේ අසනීප තත්ත්වයක් කරනකොටගෙන මට මේක උනේ මම කොච්චර පහර කනවද? එහෙමයි. මං එහෙම දුෂ්ට දුර්ජන මිනිහෙක් එක්ක තමයි පෞල් ජීවිතය ගත කරන්නේ. නමුත් මම
දරුවන්ගේ හිත දවස ගැන කල්පනා කරලා දරුවන්ට අම්මා කෙනෙක් ඉන්නවනේ දරුවන්ට තාත්තා කෙනෙක් ඉන්නවනේ නැත්නම් මැරිට ගන්න ගස්කොලන් කියලා අර කිව්වා වගේ සියදි විහාරි කරගන්න තැනට එන්න ඉඩ තියෙනවා. එහෙම. ඉතින් අන්න බලන්න සමවරව යුතුයතුකම් හොමාරු නොවුනා නැතිව තත්ත්වය මොකද කියන්නේ. කොච්චර භයානකද කියන්නේ. ඉතින් ඒ නිසා හැබැයි ඒ බඳු අයත් එක්ක ජීවත් වෙන්න වුණොත් අපි හිතන්න ඕනේ ඇත්තටම මොනවා කරන්නද මේක මගේ පූර්වත කර්මයක්. මට වාසනාව නැහැ. මං කරන දෙයට කෘතෝපකාර වශයෙන්වත් අඩු වශයෙන් අනිත් එක්කෙනාගෙන් උපකාරයක් ලබන්න එයාගෙන් මට යුතුයකම් ඉෂ්ට කරගන්න අවකාශයක් නෑ. දැන් මව්පියෝ දුතරගෙන කල්පනා කළාත් ඒ ටික මොනේ තියෙන්නේ. මව්පියෝ කරන්න පුළුවන් උපරිම කැපකිරීම දරුවෝ වෙනුවෙන් කරනවා. එහෙමයි. නමුත් අන්තිම ජීවිත කාලෙදී දරුවෝ මව්පියන්ට අහක බලනවා නම් එතකොට එතෙන්දී මව්පිය ලොකු පීඩාවකටපත් වෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ සීලාලෝක සූත්‍රය දේශනා කරන්නේ සමාජයේ ඔහොමව නැත්තම්. එහෙමයි. දැන් මව්පියෝ දරුවන්ට කළ යුතු යුතුකම් දරුවෝ මව්පියන්ට කළ යුතු යුතුකම් කියලා දෙකක් තියෙනවානේ. එහෙමයි. ඉතින් ඒ දෙක දේශනා කරලා තියෙන්නේ ඒවා නොකරන සමාජයේ බොහෝ දුරට ඉඳ තියෙන එකක්. කරන අයට ප්‍රශංසාවකින් ධර්ම කාරණාවක් දේශනා කරන්නත් එක්කනේ. එහෙමයි. ඉතින් ඒ හැටියට බලවම හැම තැනම තියෙන්නේ Taman අතින් කෙරෙන්න ඕන දේ කරන්න ඕන කියලා හිතන්නේ නැතුව අනිත් අය අතින් කෙරෙන්න තියෙන දේ අඩුව හොයන එක තමයි හැම වෙලාවෙම කරන්නේ. ඒක සමාජයේ හැම වෙලාවෙම ජීවත් වෙන අසහනකාරීකම. එහෙමයි. ඔය වගේ චිත්ත පීඩාවක් දැඩිව තියෙන කෙනෙක් හඳුනන්නේ එතන සිට. දැන් අපි හිතමු අවුරුදු 50ක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඔය වගේ චිත්ත පීඩාවක් තියෙන්න පුළුවන්. කල්පනා කරන එක තමයි. මම මෙතෙක් මේ ණයක් ගෙවුවා කියන හැඟීම හිතේ තියාගෙන මම දැන් ඉදිරියට ජීවත් වෙනවා. ඉදිරියටත් මට මේ තත්ත්වය මෙහෙමම තමයි. නමුත් මම මගේ ජීවිතේට හානියක් කරගන්නේ නැහැ. මොකද හානියක් කරගන්නේ නැත්තේ ඒ හානියේ පාඩුව වෙන්නේ මටයි. එහෙමයි. ඒ නිසා මම මෙතෙකුත් පීඩා විඳ වැඩි. කමක් නැහැ. ඒක එයාගේ හැටි. බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙන නානත්ත කාය නානත්ත සංඥා. එයා සංඥාවෙන් ගත්ත හැටි එයා ජීවත් වෙච්චාවේ මම සංඥාවන් ගන්න හැටි මම ජීවත් වෙනවා කියලා හිත හදාගෙන ජීවිතේට ඇද වැටෙන්නේ නැතුව බිඳ වැටෙන්නේ නැතුව මොකද මේ ලැබිච්ච ජීවිතේ මම අමාරුවෙන් ගොඩනගාගත්තේ. එහෙමයි. එතකොට අමාරුවෙන් අර කියලා තියෙන බල්ලේ බිරුවට කඳක්පත් වෙන්නේ නැහැ කියන්නේ. දැන් මේ පීඩාව මගේ ජීවිතේ මම බොහොම උත්තුංග වීර්ය සංසාර කරලා මනුෂ්‍යත්වයක් ලබාගෙන මේ කෙටි ජීවිත කාල සීමාව තුළ හම්බෙච්ච මේ මනුස්සයා කරේ මේ අවුරුදු 50ක වේදෝ පීඩාව කරනකොටද මම මගේ සංසාර ජීවිත අනාථ කරගන්නේ. මම මගේ ජීවිතය සනාථ කරගන්න මොකද මට මේක ඉවසන්න පුළුවන් වුණොත් සංසාරයේ මගේ ඉවසීමේ පාරමිතාව ප්‍රබල කරගන්නත් ඒක හේතුවක් වෙනවා කියලා තැනින් ඉවසීමම හුරු වෙන එක තමයි හොඳම දේ. ඒ වගේ ඔබේ ජීවිතය සනාථ කරගන්නට ඔබේ ජීවිතයට ඉවසීම ප්‍රගුණ කරන්නට ජීවිතයේ ලද දෙයින් සතුටුව ජීවිතය බොහෝ සෙයින්ම සතුටින්ම කෙලවර කරගන්නට සහ නිවනින් උතුම් වූ සැනසීම ළඟා කරගන්නට ඔබ බොහෝ සෙයින්ම විවිධ ආගමික වත්පිළිවෙත් ක්‍රියාකාරකම් වල නියැලෙනවා. ඒ නිසා තමයි ගම්පහ මිරිස්වත්ත හෙටියාදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ මේ ඉදිකිරීම සඳහා බොහෝ උදව් උපකාර කරන අපේ කැටවල හේමාලෝක අතිපූජනීය නායක හාමුදුරන් වහන්සේට මේ ස්ථානය බබළුවන්නට හැකියාවක් ලැබිලා තිබෙන්නේ ඔබේ ආධාර උපකාර නිසාවෙන්ම තමයි. එය නිරන්තරයෙන්ම අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වෙනුවෙන් ඔබට පුණ්‍ය අනුමෝදනා කරනවා. අදත් මේ සූදානම බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් උදව් උපකාර කර තිබෙනවා. ඒ වගේම ආදායයට මේ අවස්ථාව උදා කරලා දෙන්නේ. පින්වත් පැවුම් අපව රැක කියා ගන්නට අපට ධෛර්ය ශක්තිය ලබා දෙන්නට කටයුතු කොට තිබෙනවා. ඒ හැම දිනකටම පොදුවේ පුණ්‍ය අනුමෝදනා කරමින් අද දවසේ පින් අනුමෝදනා කිරීම සඳහා නම්ගොත් වශයෙන් නම්ගොත් කීපයකට ඉඩකඩ සලසා ගන්න ලබනවා. සංජීව පයාගල පින්වත් පුතණුවන් ගම්පහ බණ්ඩාරවත්තේ තිකිල රාජ මාවතේ අංක 104 ඒ එක නිවසේ වාසය කරන්නේ ඒ පුතණුවන් එදා මෙදා ලක්ෂ සංඛ්‍යාත ධනයක් මේ පුදුමයෙන් වැය කරලා ගයානී පෙරේරා පින්වත් ස්වාමීන් සමග අප්‍රමාණ පින්කම් සිදු කරමින් 2021 2/19 වෙනි දිනට යෙදුණු 47 වෙනි ජන්මදිනය නිමිති කරගෙන සංජීව පයාගල පුතා එවැගේම ක්‍රිෂ්ණාවන ජන්මදිනය ස්වාමී දියණියත් සිද්ධ කර තිබෙන රුපියල් ලක්ෂයක බරපැනක් පිළිගන්වලා දානමය මහා පින්කම් ඇතුළු පූජා භූමිය අභිවෘද්ධියට ශක්තිය ලබා දී තිබෙනවා. ඔබේම කලුගේ වසන්ත කුමාර මහත්මයා කලුගේ කුමුදු කුමාරී මහත්මිය කියන දෙපළ අංක 653 113 බෞද්ධ මධ්‍යස්ථාන පාර සිංහාර මුල කැලණියේ සිට රුපියල් 25000ක් පිරිනමමින් එම දෙපළගේ 20 වෙනි විවාහ සංවර්ධන සුසිල් කුමාර හේමන්ත යන සොහොයුරන්ට නිර්මාණ පුතු ඇතුළු මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට දරු තිදෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඔගේ විතන්දානි පෙරේරා මහත්මිය අංක 26 නික විජයනන්දාරාම මාර්ගණ සෑමවල නිර්මාණ සිට අපකොට කී.ඩී. ප්‍රේමවති මෑණියන් මේ ගොස් තැනසක් පිළිවෙල නිමිත්තෙනුත් ගෝණපළ බටවිට සුමිලින් අලුනිස් මහමිය ගොස් වසර 23ක් පිරි මහමියගේ සියලු සාතින් පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒවගේ මෙච්චර සුදත් හේවා සම්මාත්ම අශෝකාරාම අවතාරව මුස්ලිම් රුපියල් 40000ක බාර පැනක් දාන මේ පින් කවෙනි දෙදවා තිබෙනවා. 2021 2 වෙනි දිනට තරුපති ධම්මිත පුතුමිය ගොස් දවසක් පිරීම නිමිති කරගෙන PAP බණ්ඩාර පියාණන් මිය ගොස් වසර දෙකක් පිරීම නිමිත්තෙනුත් මහපල්ලේකම රෝහිත සිංහෝ පියාණන් බලාපොරොත්තු වෙනවා. දමයන්ති බාලසූරිය පින්වත් මහත්මිය අංක 507 B සුසිලාරාම පාර මානවී සිරුපියල් 35000ක් සියලු පින් කටයුතු වෙනුවෙන් කරන්නත් පීරිස් බාලසූරිය පියාට පින් බමුණවන්ටත් දරුදරියන්ගේ නිරෝග සම්පන්නිය වෙනුවෙනුත් ආධාර කොට තිබෙනවා. කුසුමා ඉනුක් කුමර පින්වත් මහත්මිය බෙල්ලන්විල බොරලස් කුමේ සිට රුපියල් ඉමදුල් ලියනගේ පුතුගේ ඔක්තෝබර් මාසයට යෙදුණු ජන්මදිනයට ආශිර්වාද පිණිසත් ජී ඉනුක් කුමර ආදරණීය ස්වරාර්ථනාවන් සමෘද්ධ කර දීම සඳහා තම තමන්ගේ අරමුණ නැවත නැවතත් 100ට නගා ගන්නට කියලා මතක් කරනවා. විශේෂයෙන් එක් අරමුණ වෙනුවෙන් කාලය වෙන් කරන්නට කාලය මද බව නිසා හැම දිනාගේම ප්‍රාර්ථනාය යාවෙන් සිද්ධ වේවා. අභවපත්තු ඇත්තෝ තම තමන්ගේ අත්මෙත් සිටිත ගමනේ යහ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ජන්මදින සමරණ අපේ දරුවන් ඇතුළු වැඩිහිටි පින්නතුලා සියලු දෙනාටම යහපතක් සැපතක් සැලසීමක් ආරක්ෂාවක් අභිවෘද්ධියක් උදාපත් වේවා. වසංගත රෝගයෙන් ඇලලී ගිය මේ රට නැවත නැවතත් සුවපත් වීම සඳහා අවශ්‍ය කරන ශක්තිය දරදා ආශිර්වාදයෙන් ජයසිරිමා බෝ ආශිර්වාදයෙන් අපි හැමදෙනාගේ කුසල ශක්තිය ආශිර්වාදයෙන් සිද්ධ වේවා. මුළුමහත් ලෝකයේම ශාන්තියක් සැපතක් උදාපත් වේවා උදාපත්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ත්‍රිවන් සරණයි. හොඳයි, ඒ ආකාරයට බොහෝ සදහවත් පිරිසක් නිරන්තරයෙන්ම අපගේ අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේ සමගින් අත්වල බැඳගෙන අපේ හාමුදුරන් වහන්සේගේ ජීවිතයට මහා ශක්තියක් එක්කාසු කරමින් මේ කම්පා මිරිස්වත්ත හෙට්ටියාදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය සංවර්ධනය කරන්නට මේ සම්බුද්ධ ශාසනයේ පූජනීය පින්බිමක් බවට පත් කරන්නට උදව් උපකාර කරනවා, ආදාන උපකාර කරනවා. ඒ සියලු දෙනාටයි මේ ආකාරයෙන් හාමුදුරන් වහන්සේ පින්පෙත් අනුමෝදන් කරන්නට යෙදුනේ, පුණ්‍ය අනුමෝදනා කරන්නට යෙදුනේ. ඉතින් තවදුරටත් ඔබට පුළුවන්කමක් තිබෙනවා අපගේ මේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතන කාර්යාලයට කතා කරලා නැත්නම් හාමුදුරන් වහන්සේට කතා කරලා වැඩි විස්තර දැනගන්න. අපි හාමුදුරන් වහන්සේට කතා කරනවා නම් 0.70 422 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. කාර්යාලයට කතා කරනවා නම් 070 131 4625 70 131 දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සම්පත් බැංකු ශාඛාවේ ගිණුම් අංක 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 වෙන ගිණුම් අංකයට නැත්නම් ගිණුම ආකාර බැර කරන්න පුළුවන් වගත් අපි තාම කරන්නට මෙහි තිබෙන සියලු නිර්මාණ කිරීමේ කටයුතු කරන්නට හැකි වෙන්නේ හේතු බව අපි මතක කරගන්න. අද මතක් කරන්නට ඕනේ මේ උතුම් මෙක්නෙත් පාමුල මාවට පත් කරන්නට ප්‍රථමව පෙර සුසුක පොහොය දවසේ පල්ලේපොළ කන්දේවත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පූජ්‍යපාද වන්නතේ චන්දසිරි ඒ උතුම් වූ ප්‍රදේශයේ සිටයි නැත්නම් උපතලද ඒ ග්‍රාමයේ තිබෙන පූජනීය සිද්ධාස්ථානයේ සිටනේ. ඉතින් FM රේඩියෝ තුලින් ඔබට උදෑසන සිට අපි මේ සජීවී වැඩසටහන සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. නවම්බර 15 පොහොය දවසේ ඒ සඳහා අත්වල දැනගන්න කියන ආරාධනාව එක්කාසු කරන ගමන් අපි එදින රාත්‍රී 10:30 සිට රාත්‍රී 12 දක්වා මහ පිරිත් දේශනාවත් සජීවීව ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිනපතාම අපි ඔබට මතක් කරනවා රාත්‍රී 9:30 සිට රාත්‍රී 10:30 දක්වා FM ධර්ම දක්ෂිනාවෙන් ඔබේ ජීවිතය සුවපත් කරගන්න අපගේ දක්ෂ ධර්ම කටික දේශකයන්න් වහන්සේ සහ සම්බන්ධව සිදු කරන ඒ ධර්ම දේශනාවන් නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්න කියලා. යලිත් මෙත්නෙත් පාමුල
වැඩසටහනක් තුළින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අද මේ උතුම් වූ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සඳහා අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා ධර්මයේ දේශනා කරන්නට යෙදුණු ගැටළු පහදා දෙන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙටියාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර බහනක රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් අපේ හාමුදුරන් වහන්සේට කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහණක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා